ටෙස්ට් 1. හරි පුතලේ නම් ආයුෂ බොහෝ වේවා හැමෝටම. අපි නම් අලුත්ම පිරිසක් එක්ක අලුතෙන්ම පන්තියක් ආරම්භ කරන මේ වෙලාව. ඉතින් මේ ඊටමත් සතුටුදායකයි. අද බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබ 2021 වර්ෂයේ 2020 වර්ෂයේ ඔයාලා හැමෝම කොරෝනා උවදුරු වලට අහු වෙලා පාසල් යන්න බැරි වෙලා විෂය නිර්දේශය ආවරණය කරගන්න ගැටලු ඇති වෙලා දැන් 2022ට පය තියන්න ඉන්නේ. අද ඉඳන් දවස් පේන මානෙක තියෙන 2022 අවුරුද්ද. ඉතින් ඒ සුබ 2022 අවුරුද්ද හැමෝටම සුබ වෙන්න නම් අපි හැමෝගෙම ඉලක්කය වෙන්න ඕනේ අධ්‍යාපනයෙන් ඉහළට යන එක. අධ්‍යාපනයෙන් ඉදිරියට යන එක. ඔතන මතක තියාගන්න ඉන්දියාවේ සුප්‍රසිද්ධ ප්‍රකට ප්‍රවීණම ජනාධිපතිවරයෙක් තමයි අබ්දුල් කලාම් මහත්මයා. අබ්දුල් කලාම් මහත්මයා කියලා තියෙන එක් අවස්ථාවකදී මේ ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ දිනන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ ඉලක්කයක් කරා යන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනයෙන් පෙරට ගියාට විතරයි. අධ්‍යාපනයෙන් පෙරට ගියාට විතරයි. ඔබට පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔබ 6 ඉන්නකොට ඔබ 6 දී ඉගෙන ගත්ත පුංචි පාඩමක් උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා මතකද? පොඩ්ඩක් මතක් කරන්න. වයසක එක්කෙනෙක් කඩේකට යනවා S2 පේන්නේ නැහැ කියවන්න බෑ කියලා කණ්ණාඩි දෙකක් ගන්න. කඩේ ඉන්න මුදලාලි මහත්තයා ඒ වයසක 100ට කණ්ණාඩි දෙකක් දෙනවා. එයා ඒ කණ්ණාඩි දෙක දාලා පත්තරේ බලලා කියනවා අපෝ බෑ මට මේක කියවන්න බෑ කියලා කියනවා. ඒ කඩේ මුදලාලි තව කණ්ණාඩි දෙකක් දෙනවා. ඔබට මතකද? ඒකත් බලලා කියනවා අපෝ මේ කණ්ණාඩි දෙක දාලත් මට කියවන්න බෑනි කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ මුදලාලි තව කණ්ණාඩි දෙකක් දෙනවා. 100 කියනවා මේක දාගෙනත් මට කියවන්න බෑ කියලා. අවසානයේදී කඩේ මුදලාලි අහනවා ඔබතුමාට අකුරු කියවන්න පුළුවන්ද කියලා. 100 කියනවා මට අකුරු කියවන්න බෑ කියලා. අකුරු කියවන්න බැරි කෙනාට කණ්ණාඩි 100ක් දැම්මත් අකුරු කියව ගන්න බෑ. ඒ නිසා පුතලා මතක තියාගන්න ඔබ ඔබේ ඉලක්කයට යන්න ඕන නම් ඔබට සිහින ඇති ඉංජිනේරුවෙක් වෙන්න, ඔබට සිහින ඇති වෛද්‍යවරයෙක් වෙන්න, ඔබට සිහින ඇති නීතිඥවරයෙක් වෙන්න, කළමනාකරුවෙක් වෙන්න, මේ රට දිනන්න, රටේ පාලකයෙක් වෙන්න, ලෝකෙට යන පුතා ලෝකෙන් එළියට ගිහිල්ලා අභ්‍යවකාශ මධ්‍යස්ථානට පවා යන්න සිහින පිරුණු පිරිසක් තමයි මෙතන ඉන්නේ. හැබැයි පුතේ මතක තියාගන්න ඒ සිහින වලට යන්න තියෙන හොඳම මාර්ගය, හොඳම ආයුධය අධ්‍යාපනය. අංක 1 අධ්‍යාපනය. විශේෂයෙන් මතක තියාගන්න ඔබේ දෙමව්පියෝ අපරිමිත කැපකිරීමක් කරන ඔබ ඒ අධ්‍යාපනය කියන ඒ මහා අධ්‍යාපනය කියන මහා ගමන එක්කන් ගිහලා ඔබ ජයග්‍රහණයට ගෙනියන්න මේ උත්සාහ කරන්න. ඉතින් පුතාලේ මේ අපි මහන්සි වෙමු ඉලක්කයට යමු. ඔබ තුලින් තමයි දක්ෂයෙක් බිහි වෙන්නේ. පුංචි ඉස්සර දවසක මම මේ පාඩමට යන්න කලින් පොඩි ගැම්මක් එන්න මේ කරුණු ටික කියලා ඉන්නම්. දවසක් මේ මිනිස්සෙක් පාරේ යනකොට මේ මිනිස්සයාට දෙපස තියෙන ගස් කොළන් හැම එකම පේනවලු. නමුත් මේ මිනිස්සයා වැරදි තැනකට ගිහිල්ලා වැරදි තැනකදී අහනවලු මට අහවලා හම්බෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ එතන හිටපු මිනිස්සු කියනවලු නෑ ඔබ මෙහෙ නෙමෙයි පාර වැරදි පාරේ අයියර බෝඩ් කියුවේ නැත්තේ කියලා. මම කියන්න උත්සාහ කරේ ඔබ පුංචි කාලේ ඉඳන් අවබෝධයකින් වැඩ කරේ නැත්තම් ඔබ පුංචි කාලේ ඉඳන් අධ්‍යාපන වටිනාකම දුන්නේ නැත්තම් ඔබ අතරමං වෙනවා. ඒ නිසා තමයි අපි පොඩි කාලේ ගැමියෝ කියලා තියන්නේ අපේ පැරණි මුතුන් මිත්තෝ දැන ගියොත් කතරගම නැත්තම් අතරමං කියලා. ඉතින් කතරගම අපි ඉලක්කය බලාගෙන යන් අනිවාර්යයෙන් මහන්සිලා ඉගෙන ගමු. පුතලා මතක තියාගන්න ඔබ යන්නේ ලබන වසරේ සාමාන්‍ය පෙළට පදනම හදන ශ්‍රේණියට. ඔබ ලබන අවුරුද්දේ යන්නේ සාමාන්‍ය පෙළට පදනම හදන ශ්‍රේණියට. ඔබ පසුගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඒ පදනමට අවශ්‍ය කරුණු කාරණා ගොඩ සංවිධානය කරගත්තේ නැහැ පුතා. ඒ නිසා අපි සාමාන්‍ය පෙළට පදනම හදාගන්නයි මේ යන්නේ. හරිද? ඒ නිසා මේ පදනම හදනකොට අපිට බොහෝ කාරණා මතක තියාගන්න ඕන. මම ඔබට මීට පෙර අපි පන්ති වල හමු වුණ අයත් ඉන්නවා, හමු නොවුණ අයත් ඉන්නවා. මීට පෙර අවස්ථාවන් වලදී අපි කියලා තියෙනවා. අපි සාකච්ඡා කරලා තියෙනවා. මම ඔබට පොඩි මතක් කිරීමක් කරන්නම්. අපොස සාමාන්‍ය පෙළ විභාගය. අපොස සාමාන්‍ය පෙළ විභාගය. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී පුතාලා මතක තියාගන්න ඔබ සිංහල විභාගයට මේ මූණ දෙන්න හදන්නේ. ඇයි මේ සිංහල සම්මන්ත්‍රණය වැදගත් වෙන්නේ කියන එක අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල ප්‍රශ්න පත්‍රය කාලය පැය 5යි. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ කාලය පැය 5යි. පැය 5ක සිංහල පේපරයක් අපි ලියන්න ඕන. ඒ පැය 5ේදී වචන 250ක් වූ පිළිතුරු 3ක්, වචන 250ක් වූ රචනා 1ක්, මෙතනම පුතේ වචන 1000ක් අපි ලියන්න ඕන. ඒ වචන 1000 ලියන්න අපි ඉගෙන ගන්න ඕන. ඒ නිසා ඒ සාමාන්‍ය පෙළ පැය 5 ලියන්න එකපාරම මේ 11 පන්තියෙන් හෝ 10 පන්තියෙන් පන්නරේ නැහැ. ඔබ පසුගිය අවුරුද්ද වැදගත්, මේ අවුරුද්ද වැදගත්, ක්‍රමයෙන් තමයි මේ අධ්‍යාපනය කියන එක ඉදිරියට යන්න. ඒ නිසා අපි ඔබට මේ වසරේ මගහැරුණු විෂය කරුණු හැකි උපරිම ප්‍රමාණයක් මේ බදාදා දින වැඩසටහන් මාලාව ඔස්සේ කරගෙන යමු. ඔබ දන්නවා සරසවි අධ්‍යාපන ආයතනය ඉතාමත්
දරුවන් කෙරෙහි ආදරය කරන අසීමිත සෙනෙහසක් දක්වන ගුරු මණ්ඩලයක් ඉන්නේ. ආයතන සංවිධායකතුමා ගිහාන් බ්‍රාහ්මණගේ මහතා. එතුමා ඇතුළු ඒ සියලු දෙනාටම ස්තුතිවන්තන හේතුව ඔබට මේ සත්කාරය කරන්න අපිටත් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ නිසා ඒ සරසවි අධ්‍යාපන ආයතනයේ ඒ මාර්ගෝපදේශකත්වය යටතේ ඒ නියමුවානන්ගේ මඟ පෙන්වීම යටතේ අපි මේ ගමන කරගෙන යන්. ඔබට අවශ්‍ය සිංහල දැනුම මේ පාඩම් දින 4 තුල ඉතාමත් ගැඹුරින් සරලව අවශ්‍ය ටික කියලා දෙනවා පුතේ. ඒ ටිකත් එක්ක ඊළඟ පන්තියට ගිහිල්ලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මොකුත් නැතුව යනවට වඩා ටිකක් හරි ඉගෙනගෙන ඉදිරියට යන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි එහෙනම් මොන්න සිංහල ඉගෙන ගන්න පටන් ගන්නවා. පළවෙනිම මාතෘකාව සිංහල හෝඩිය. සිංහල හෝඩිය කියපු ගමන් අපේ අය හිතනවා මේ ආනේ හෝඩියද මොකක්ද අප්පා හෝඩිය පට්ට ලේසි මාරයි එහෙම කියලා. හෝඩිය ලේසි. හෝඩිය අකුරු ටිකක් කියන් යන ලේසි. හැබැයි පුතේ විභාගෙට අහන ටික අමාරුයිනේ. හෝඩිය දැන් අපි දන්නවා සර. අපි දන්නවා ව්‍යංජන. ව්‍යංජන කියවම අපේ අය දන්නවා පොලොස් තියෙනවා, බෝංචි තියෙනවා, වම්බටු තියෙනවා, බටු තියෙනවා, පරිප්පු තියෙනවා. ඒතර සර ව්‍යංජනයි අර ව්‍යංජනයි අතර වෙනස මොකද්ද? ටක් ගාලා අහපු ගමන් කොයි අකුරුද වෙනස් වෙලා අර ව්‍යංජනයි මේ ව්‍යංජනයි හැදෙන්නේ කියන්න බෑ. ඒ නිසා අකුරු ගැන ඉගෙන ගන්නකොට ගොඩ જાති අපිට හදාරන්න තියෙනවා. අල්ප ප්‍රාණ, මහ ප්‍රාණ, වර්ගාන්ත, ගෝස, අගෝස, සංඥක, අර්ධනාසික, අනුනාසික, අන්තස්ථාක්ෂර, ඌස්මාක්ෂර පැහැදිලිද? විශාල මාතෘකා ප්‍රමාණයක් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අපි හිමින් කතා කරන් යන්. එකපාරක් කඩිමුඩියේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් කියලා ඔක්කොම උලුර දාගන්න බෑනේ. හිමිට කතා කරමු. හරි. මේ අහන්නකෝ. හෝඩියක් කියන්නේ මොකද්ද? මේ අහන්න. අපි මව් කුසෙන් එළියට එනකොටම පුතාලා මව් කුසින් එළියට ආපු ගමන් පහුවදා හලෝ අම්මා how are you අම්මා ආයිබෝවන් කොහොමද ඉතින් කියලා අපි කතා කරන්නේ නැහනේ. අපි කතා කරන්නේ නැහැ. එළි වෙනකන් අඬනවා. පහුවදාත් අඬනවා. ටික දවසක් ගියන් පස්සේ වටේ ඉන්න ටුට්ටු කියලා පොඩ්ඩක් නලවන පොඩි බබාලා වගේ. නේ? නලවනකොට අපි බලනවා මොනවද බම් මේ කතා කරන්නේ දෙපැත්තේ ඉන්න සෙට් එක. කියලා අපි බලන් ඉන්නවා. අපි මුලින්ම කරන්නේ භාෂාවක අහගෙන ඉන්න එක. අපි වචන දන්නේ නැහනේ. ඉපදිච්ච අපි කවුරුත් වචන දන්නේ නැහැ. අපි මොකුත් දන්නේ නැහැ. අපි ඔහේ අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කම්පිරෙනවා. කම්පිරුණාට පස්සේ මොකද වෙන්නේ? ආන් මොනවා හරි වචනයක් උච්චාරණය කරන හැබැයි ඉස්සෙල්ලාම වචන කියවන්නෙත් නැහැ. ඉස්සෙල්ලා අපි ආයි ඌයි ඇඟේ තියෙන හැඟීම් පිට කරන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඊට පස්සේ තමයි ටික අකුරු වමුණ වචන දෙක තුන කතා කරන්න පටන් ගන්නෙ. පස්සේ මීට අකුරු කියවනවා කියලා උත්සවයකුත් තියෙනවා අපේ සංස්කෘතියේ. අකුරුත් කියවලා අකුරුත් ලියලා මොන්ටිසෝරියට යනවා. මොන්ටිසෝරියට ගියාට පස්සේ ආයන්න කියලා අකුරු ටිකක් ලියන්න කියලා දෙනවා. ඔහොමනේ අපි ඇත්තටම භාෂාව හදාගෙන ආවේ. එහෙනම් මුලින්ම මතක තියාගන්න මානවයා මිනිස්සු බිහි වෙනකොටම අකුරු බිහිුන්නේ. මිනිස්සු බිහි වෙලා ටික කාලයක් ගත වුණාට පස්සේ පුතේ අකුරු බිහි වෙන්න පටන් ගත්තේ. හොඳද? ඔන්නෝම අකුරු බිහි වෙලා අද වෙනකොට අම්මෝ අපිට අකුරු වලින් කළ හැකි જાති. අකුරු වලින් සින්දු ලියනවා, අකුරු වලින් චිත්‍ර අඳිනවා, අකුරු වලින් ලියනවා, රචනා ලියනවා, විචාර ලියනවා, ඕන දෙයක් අකුරු වලින් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කතා කරන්නේ අකුරු වලින් ලියලා දීපු කතන්දරයක්. අගමැතිතුමා රැස්වීමක් කතා කරන්නේ අකුරු වලින් ලියලා දීපු කතන්දරයක්. මහානායක හවුරු බණට කියන්නේ අකුරු වලින් ලියලා දීපු කතන්දරයක්. පුතා මතක තියාගන්න අකුරු නැත්තම් මොකුත් නැහැ. ඒ නිසා අකුරු ටික බිහි වුණේ කොහොමද කියන කතන්දරේ පොඩ්ඩක් මතක් කරගෙන අපි ඊළඟ මාතෘකාවලට යමු. අකුරු ඉස්සෙල්ලාම එකපාර අකුරු බිහි වුණේ නැහැ. අපේ අනුරාධපුරේ ඉඳන් පොළොන්නරුවක අනුරාධපුරේ ඉඳන් කෝට්ටේ දක්වා සිංහල රාජධානි ගත්තාම අනුරාධපුරයෙන් පස්සේ ඔබ දන්නවා පොළොන්නරුව. අනුරාධපුර කාලේ අන්තිම වෙනකොට යුද්ධයක් ඇවිල්ලා පොළොන්නරුව පටන් ගන්නවා. පොළොන්නරුවෙන් පස්සේ දඹදිවිය පටන් ගන්නවා. ඔන්න ඔය දඹදිවි කියන කාලේ වේදේහ අනවම දර්ශී මතක තියාගන්න නම වේදේහ අනවම දර්ශී කියලා හාමුදුර කෙනෙක් පොතක් ලියනවා. ඒ ලියන පොතේ නම තමයි සිදත් සංගරාව. මට ඔයාලා හැමෝම කියන්නේ මොකද්ද පොතේ නම? සිදත් සංගරාව. සිදත් සංගරාව කියන පොත වේදේහ අනවම දර්ශී හාමුදුරු ලියන්නේ මිනිස්සුන්ට ව්‍යාකරණ කියලා දෙන්න. කවි ලියන අයට, කතන්දර ලියන අයට, නිර්මාණ කරන අයට ව්‍යාකරණ කියලා දෙන්න. ඔන්න සිංහල ඉගෙන ගන්න ඔබ දැනගන්න ඕන අපේ ව්‍යාකරණ ඉස්සෙල්ලාම උගන්වන පොත මොකක්ද? සිදත් සංගරාව කියන පොත. සිදත් සංගරාව කියන පොතෙන් තමයි අපේ ව්‍යාකරණ ආරම්භ වුණේ පුතේ මතක තියාගන්න. ඔන්න ඔය සිදත් සංගරාවේ තියෙනවා සිංහල හෝඩියක්. මොකද්ද තියෙන්නේ? සිංහල හෝඩියක්. ඒ හෝඩියේ තියෙනවා අද ලියා ගන්න සිදත් සංගරාව හෝඩියක කෙටි ඉරක් ගහලා අකුරු 30ක් තියෙනවා පුතා. විභාගෙදී අහනවා ඔබ අනාගතේ සාමාන්‍ය පෙළ කරන දවසක අනාගතේ වෙන විභාගයක් කරන දවසක ඔබෙන් අහනවා සිදත් සංගරාව හෝඩිය අකුරු කීයද? අකුරු 30යි.
ඒ 30 අපි දැන් ඉගෙන ගන්න නැහැ. ඇයි ඒ දඹදෙනි කාලේ සිංහල. සිදස් සංගරා හෝඩියෙන් පස්සේ ටික දවසක් ගිහිල්ලා ඒ අකුරු 30ට තව දෙකක් එකතු වෙලා අකුරු 32යි පුතා. අකුරු 32ක තව හෝඩියක් හැදෙනවා. අපි කියනවා මේ හෝඩියට ශුද්ධ සිංහල හෝඩිය. මොකක්ද මේ හෝඩිය? ශුද්ධ සිංහල හෝඩිය. එහෙනම් ආයෙ කියන්න සිදස් සංගරා හෝඩිය අකුරු 30යි. ශුද්ධ සිංහල හෝඩිය අකුරු 32යි. ඊට පස්සේ මිශ්‍ර සිංහල හෝඩිය කියලා එකක් හැදෙනවා පුතේ. මතක තියාගන්න. මිශ්‍ර සිංහල හෝඩියේ අකුරු 54යි. පැහැදිලිද? අපි දැනට తాවකාලිකව පසකින් තියමු. සිදස් සංගරා හෝඩිය අකුරු 30ක් ඔන්න පසකින් තිබ්බා. ශුද්ධ සිංහල හෝඩිය අකුරු 32ක් ඔන්න පැත්තකින් තිබ්බා. මිශ්‍ර සිංහල හෝඩිය අකුරු 54ක් පැත්තකින් තිබ්බා. අලුත්ම හෝඩිය නූතන සිංහල හෝඩිය අපි කතා කරමු. අකුරු කීයද? අකුරු කීයද? ඔබ මට කියන්න. හෝඩියේ අකුරු කීයද පුතා? හරි, ඔයාලා දෙන උත්තරේ අකුරු 60යි. හෝඩියේ අකුරු කීයද? අකුරු 60යි. ඔබට පේනවද මේ හෝඩියේ තියෙන ටික? ඔබට හෝඩිය බෝඩ් එකේ තියෙන එක පැහැදිලිවම ඍජුවම පේන්නේ නැත්නම් කිසි ගැටලුවක් නැහැ, අවුලක් නැහැ. ඔයාලගේ ඕනම ඉස්කෝලේක පෙළපතක් පෙරලා ගන්න. ඔබේ විෂය ඉස්කෝලේ තියෙන ඕනම පෙළපතක පළවෙනියටම තියෙනවා පිට කවරෙම හෝඩියේ අකුරු 60 තියෙනවා. එකපාරක් අකුරු 60 බලමු මේ බලන්න. අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු එ ඒ අයි ඔ ඕ අව් අං අක්. පුතා හෝඩියේ අකුරු ටික පැහැදිලි. දැන් බලන්න. කක ගග නග චච ජජ ඤජ ටට ඩඩ නඩ තත දද නද පප බබ මබ යරලව ශාෂ සාහලව. වැඩේ පැහැදිලිනේ. හෝඩියේ අකුරු 60යි. ඔයාලා අකුරු 60 මතක තියාගන්න අමාරු නම් හැමෝටම පුතා උසස් සාමාන්‍ය පෙළ විභාගයට යනකොට අකුරු 60 නම් මතක තියාගන්න ඕනේ. අකුරු 60 නැතුව මොකුත් කරන්න බෑ. සිංහල හෝඩියෙන් ප්‍රශ්න අහනවා, හෝඩිය අකුරු වර්ග ගැන ප්‍රශ්න අහනවා, අකාරාදී පිළිවෙල කියලා හෝඩියෙන් ප්‍රශ්න අහනවා, අක්ෂර වින්‍යාස කියලා හෝඩියෙන් ප්‍රශ්න අහනවා. හෝඩියෙන් ප්‍රශ්න කෝටියයි පේපරේ. හරිද? ඉතින් හෝඩියෙන් ප්‍රශ්න අහන ඒවට උත්තර ලියන්න මෙන්න මේ හෝඩිය මුලින් මතක තියාගන්න ඕනේ. ඒ නිසා අද අපි කාලයක් ගන්නේ නැහැ හෝඩිය මතක තියාගන්න. මම මේ පන්ති මාලාව තුලදී පැය එකමාරයිනේ කාලේ. එකමාරේව 4යි මට පැය 6යි ඔයාලට කරන්න වෙන්නේ. ඇත්ත කතාව ඕකනේ. පැය 6න් මහා අවුරුද්දක දෙකක සිලබස් එකක් උගන්වන්න හරි අමාරු නිසා මම සටහන් ලියන්න දෙන්නේ නැහැ. ටියුට් එකේ අර පිටුව පෙරලන්න මේ පිටුව පෙරලන්න එක ටියුට් එක සම්පූර්ණ කරන්න දෙන්නෙත් නැහැ. ඔබ ළඟ ටියුට් එක තියෙනවා මම දන්නවා. ඔබට පුළුවන් ඔබේ හෝඩියට අදාළ පිටුව පෙරලගෙන ඔබට පුළුවන් ඒකට අදාළ උත්තර ටික ලියන්න. මම සම්පූර්ණයෙන් ඊට අදාළ උත්තර ලියන්න අවශ්‍ය සියලු කාරණා කියා දෙන්න. ඔබට තියෙන්නේ ඉතා හොඳින් අහන් ඉඳලා පුතා ඒකේ අභ්‍යාස ටික කරන්න. මතක තියාගන්න හෝඩිය අපොස සාපෙලට අනිවාර්යයි. හෝඩියෙන්තර භාෂාවක් නෑනේ. මේ සිංහල අකුරු ටික තිබ්බහම තමයි අපිට ඕන වචනයක් හදාගන්න පුළුවන් ඉන්නේ. සිංහල ඉගෙන ගන්න ඕන. ඇයි? සිංහල ඉගෙන ගන්න ඕන O level වලට එකක් ගන්න විතරක් නෙමෙයි. පුතා සිංහල භාෂාවේ පදනම හැදුනම තමයි ඔබට ගණිතය ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. සිංහල භාෂාවේ පදනම හැදුනම තමයි ඔබට විද්‍යාව තේරෙන්නේ. සිංහල භාෂාව හැදුනම තමයි ඔබට ඉංග්‍රීසි උනත් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඇයි අපිට ඒ භාෂාව කියලා දෙන්නේ අපේ භාෂාවෙන්. අපේ භාෂාවේ උක්තා කියලාද බෑ. මම නම් මී කියලා ඉවර වෙනවා කියලා අපේ සිංහල හිට බෑ. එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය හදා ගන්නවත් බෑ. අපේ වාක්‍ය රීති, අපේ නීති රීති මාලාව දැනගන්න නැතුව අපිට තව භාෂාවක ඉගෙන ගන්න. ඒ නිසා සිංහල කියන්නේ අතිශය වැදගත් දෙයක්. මේ සිංහල ඉගෙන ගන්නත් ඕන පුතා මතක තියාගන්න. ඔබට මේක හොඳට ඔලුවට දහරණය වෙන්නත් ඕන, මතක හිටින්නත් ඕන. ඒ නිසා අපි මේ වැඩසටහන තුළ ඔබට ඉතාමත් හොඳ නිබන්ධනයක් ලැබිලා තියෙනවා. නිබන්ධනේ අතර නොලැබුණ අයට මම හිතන්නේ PDF එකෙන් නිබන්ධනය ලැබිලා තියෙනවා. ඒ නිසා නිබන්ධනය ළඟ තියාගන්න, පාඩම හොඳට අහගන්න. මේ අහන්න සිංහල හොඩිය අකුරු 60යි. අපි මේ සිංහල හෝඩියට කියන තව නම් නූතන සිංහල වර්ණ මාලාව කියලා කියනවා. අක්ෂර මාලාව කියලා කියනවා. සිංහල හෝඩිය කියලා කියනවා. හරිද? ඉතින් මේ සිංහල හෝඩිය අකුරු 60යිනේ. අකුරු 60 ඔබද අපි දන්නවා ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. මෙන්න මෙහෙම බලාගෙන ඉන්න ගමන් මම මෙතනින් ඕන් ඉරක් ගැහුවා. උඩයි යටයි කොටස් දෙකයි. උඩ මොකද්ද? ස්වර. මේ බලන්න. අයන්න ආයන්න ඇයන්න ඈයන්න ඊයන්න ඊයන්න ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ කිසි අවුලක් නැහැ. බෙදුවා. පැහැදිලිද? ඉතින් මතක තියාගන්න දැන් ඔබට උඩින් පේන ස්වර ටික. පහලින් බලන්න පුතේ ව්‍යංජන ටික පේනවා. එහෙනම් ප්‍රධාන ආකාර දෙකයි මතක තියාගන්න. හෝඩියේ අකුරු 60යි කොටස් දෙකයි. අකුරු 60යි කොටස් දෙකයි. පළවෙනි කොටස අපි බෙදා ගන්නවා ස්වර කියලා මේ බලන්න. ස්වර.
ඔබ දන්නවා ස්වර කියන්නේ මොනවද කියලා. හරිද? දැන් අපි මේ කාරණා කතා කරගෙන යන් මම මේ හෝඩියට වැඩි වටිනාකමක් දෙන්නේ පුතා මතක තියාගන්න. ව්‍යාකරණ සම්මන්ත්‍රණය මේ කරන්නේ. අපි ව්‍යාකරණ නීති රීතින පුතේ ඉගෙන ගන්නේ. ව්‍යාකරණ ඉගෙන ගන්නකොට හොඳට අහගන්න අපිට අනිවාර්යයෙන්ම හෝඩිය පුළුවන් වෙන. හොඳට ඔලුවට දාගන්න මේක. හිමීට ඔලුවට දාගන්න. කිසි අවුලක් නැහැ. ඔයාලා මේක හොඳට ඔලුවට දාගෙන ඔබේ ටියුට් එකේ තියෙන අභ්‍යාස ටික පස්සේ කරන්න. පුතා මතක තියාගන්න. හිමීට දැනුම එකතු කරගෙන තමයි මහා දැනුමක් හදන්න පුළුවන්. මේ ලෝකෙ දිනපු මිනිස්සු එක පාරේ ජයග්‍රහණ කරා ගියේ නැහැ. කැපවීමෙන් කට්ට කාලා දඟලලා තමයි ගියේ. නිසා අපි ලොකු පන්ති වලට ගියාම ලබන අවුරුද්ද පන්තියට ගියාම ටික උදේ නැගිටලා අපි පාඩම් කරනවා නේද? ඔව්. රැට එකක් වැඩිපුර වෙලා පාඩම් කරනවා. ඔව් අපි එහෙම පාඩම් කරනවා. එහෙම කරලා අපි මේක ගොඩ දාගන්න ඕන. විභාගේ ගොඩ ඔබ විභාගේ ගොඩ දාගන්නවා. ඔබ සරසවියට යනවා. ඔබ ડોක්ටර් කෙනෙක් ඉංජිනේර ලොකු හොඳ කෙනෙක් වෙනවා. රටටම එලියක් වෙනවා. ගෙදරටත් එලියක් වෙනවා. ඔබ පොරක් වෙනවා. ඉතින් ඒකට නම් අපි මහන්සි වෙලා හෝඩියත් ඉගෙන ගමු. හෝඩියත් එක්ක තමයි ඔක්කොම නේද තියෙන්නේ. මේ බලන්න. සර කියපු ගමන් ඔබ දන්න නිර්වචනයක් තියෙනවා. ඔබට බෝඩ් එකේ තියෙනවා පැහැදිලිව බලන්න. සර කියපු ගමන් තියෙනවා වෙනත් අක්ෂරයක උපකාරකයෙන් තොරව තනිව උච්චාරණය කළ හැකි අක්ෂර. ගොඩක් අයගෙන් පුතාලා මම අහපුවාම ස්වරයක් කියන්නේ මොකද්ද කියන්නකෝ කියලා මං අහන පන්තියේ ස්වරයක් කියන්නේ මොකද්ද කියලා. ටක් ගාලා කියනවා සර් තනිව උච්චාරණය කළ හැකි අක්ෂර. හරිද? ඒ කියන්නේ ව්‍යංජන කියවදී ළඟින් යාළුවට මචං මේ වරෙන්ක පොඩ්ඩක් ව්‍යංජනයක් තියෙනවා කියව ගන්න දෙන්න එකතුලා කියමු කියලා දෙන්නෙක් උච්චාරණය කරන අක්ෂර ව්‍යංජන කියන්නේ. මොකද්ද මේ තනිව ඔබ දන්නව තියෙන එක. තනිව උච්චාරණය කළ හැකි අක්ෂර කියලා ඔබ දන්නව. මොකද්ද තනිව උච්චාරණය කරනවා කියන්නේ? පුතා අහගන්න තනිව උච්චාරණය කරනවා කියන්නේ මේ අහන්න අපි කතා කරන්නේ හුලං ඇතුළට යනකොටද හුලං එළියට එනකොටද ඉස්සෙල්ලා හිතන්න ඒක. දැන් කතා කරලා බලන්න කතා කරනකොට හුලං එළියට එනවා. ඒක කියන්නේ කතා කරද්දී කෙලවිසික් වෙනවා කියලා. මෙහෙම හුලං එන හින්දා රිසික් වෙන්නේ. ඇතුළට ගන්නකොට කතා කරන්න බෑ. ඇතුළට ගිය හුලං එළියට එනකොට ස්වරාලේ කියන තැන් හරහා ඔන්න ඔහොම වැඩි හුලං ටික එළියට එනවා. ඔන්න එළියට එනකොට තමයි අපි කතා කරන්නේ. තනිව උච්චාරණය කියලා කියන්නේ ඇතුළට ගිය හුලං ඒ විදියටම මෙහෙම යනවා. කාගේවත් තැන් වල වැඩි උදව් ගන්නෑ. ඇතුළට ගිය හුලං තනියම එළියට යනකොට කියන අක්ෂර තමයි ස්වර. ව්‍යංජන කියනකොට ඇතුළට ගිය හුලං තනියම යනවා වගේ නෙමෙයි. කටේ තැන් වල වැඩි යන්නේ. එතකොට තියෙන්නේ මතක තියාගන්න ව්‍යංජන. එහෙනම් තනිව උච්චාරණය කරනවා කියන්නේ අන්න ඒකට. නැත්නම් තනිව උච්චාරණය කරනවා අරකට අංචු පිටින් උච්චාරණය කරනවා. එහෙම එකක් නැහැ නේ. හරි. එහෙනම් තනිව උච්චාරණය කරන හැකි අක්ෂර. නැත්නම් ඉබේ කියවන අකුරු කිව්වත් හරි. ස්වර වලට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉබේ කියවන අකුරුගේ තනියෙන් කියවනවා කියන උදාහරණයක් මම කියන්නම්. ඔබ වේගෙන් දුවගෙන යනවා. වේගෙන් දුවලා යනකොට ලිස්සල වැටෙනවා. ලිස්සල වැටෙනකොට ඔබ කකුල අරගෙන ආයි ඌයි එහෙම නල්ලගන්නේ. ඔබ වේගෙන් දුවලා ලිස්සල වැටිච්ච ගමන් හෝ කක ගගන චච චචන කියලා එහෙම අල්ලගන්නේ නෑනේ. ඔබ වැටෙනවම අල්ලගන්නේ ආයි ඌයි ඒ අකුරු නේද කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අප්පිර දෙයක් තුනොත් එමේ ඊ කියලා නේ ඊ ඔය ඉබේ කියන අකුරු ආයි ඌයි ඔන්න ඉබේ කියන අකුරු. පුතා මතක තියාගන්න සිංහල අක්ෂර මාලාවේ එක්ක තනියෙන් කියවෙන්න ඕන එක්ක ඉබේ කියවෙන්න ඕන. අපි ඒවට කියන ස්වර කියලා. මතක තියාගන්න හෝඩියේ ස්වර තියෙනවා 18ක්. හෝඩියේ ස්වර තියෙනවා 18ක්. මේ බලන්න හෝඩියේ ස්වර 18ක් තියෙනවා. මෙන්න තියෙනවා 18ක්. මේ බලන්න අ ආ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉලු ඒ අයි ඕ අව්. හෝඩියේ ස්වර 18 පැහැදිලිනේ. දැන් ඔබ ලියා ගන්න උත්සාහ කරන්න එපා පුතා. ඔබ ළඟ පෙළපොත තියෙනවා ඕනම පෙළපොතක පිට කවරේ තියෙනවා කියලා මං කිව්වනේ. මේකෙදි මෙන්න මේ ඉලු කියන අකුරු ටික වැඩි ගණන් ගන්න එපා. හෝඩියේ මතක තියාගන්න. වැඩි ගණන් ගන්න එපා. ඕවයින් වචන නැහැ. අනිත් ඒවා ඉන්නම් මොනවා හරි තියෙනවා. ඔය අකුරු දෙකේ වචන නැහැ. ඒ නිසා හෝඩියේ භාවිච්චි වෙන්නේ නැති අකුරු දෙකක් මේ. මං හිතුවා තව අනාගතේ තව ටික දවසකින් හෝඩියක් හදනකොට මේ අකුරු ඕනේ නැහැ කියලා වෙන මොනවා අලුත් අකුරුත් ඇවිල්ලා තියෙයි. එහෙම තමයි හෝඩිය වෙනස් වෙන්නේ. කාලයත් එක්ක වෙනස් වෙනකොට අපි කියනවා හොඳ භාෂාවක් ඒක. වෙන කාලෙත් එක්ක වෙනස් වෙන නැතුව එකම අකුරු ටික තියෙනවා නම් අපි ඒකට කියනවා හොඳ භාෂාවක් නෙවෙයි කියනවා. ඒ නිසා හොඳ භාෂාවක ලක්ෂණයක් තමයි නිරන්තරයෙන් වෙනස් වීම. අපි කියනවා සජීවී භාෂා කියලා. නිතර වෙනස් වෙනවා. එහෙනම් පුතා මතක තියාගන්න හෝඩිය මේ අකුරු දෙක නෑ ඇති වැඩක් ඇත්තෙම නෑ. මුකුත් වචන නෑනේ. මට කියන්න ඉලු එකෙන් වචනයක් නෑනේ. ඉලු එකෙන් වචනයක් අපෝ නෑනේ නෑ. ඒ නිසා හෝඩියෙන් ඒ දෙක වැඩක් නෑ. ඒ නිසා මේ අහන්න සිංහල අක්ෂර මාලාවේ මෙන්න ස්වර 18යි. ස්වර 18 පුතා මතක තියාගන්න
අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු එ ඒ අයි ඔ ඕ අව් ඔන්න 18යි අකුරු 18යි ස්වර 18යි කිව්වා තනියෙන් කියවනවා කිව්වා ඉබේ කියවනවා කිව්වා 18යි තනියෙන් කියවනවා ඉබේ කියවනවා වැඩේ හරිනේ හරි එහෙනම් ස්වර ඉවරයි ඕම් බලන්න අපි යනවා ව්‍යංජන වලට ව්‍යංජන ලියන විදිය බලන්න ව්‍යංජන ලියන විදිය ඔබ ව්‍යංජන ගෙදර ලියන්නේ එහෙම ඔහම නෙමෙයි ඈ කොහොම නෙමෙයි අකුරු අතර පොඩි පොඩි වෙනස් වීම් තියෙනවා. ඉතින් ව්‍යංජන ස්වර 18යි නම් පුතා මේ අහන්න ඔක්කොම අකුරු 60යි නම් මේ ගණිතය දමින්ද සර් ඔළුවට පොවලා තියෙන ගණිතය 60න් 18ක් ගියාම කීයද 42යි මේක පොඩි ගණන් කැල්ලනේ නේ 60න් 18ක් ගියාම 40 එහෙනම් මට කියන්න හෝඩියේ ව්‍යංජන කීයද 42යි. දැන් ඔයාලා දන්නවා ස්වර කියන්නේ තනියෙන් කියවෙනවා කියන්නේ අපි තනියෙන්ද නෑ කොහෙවත් අදින්න නැතුව කියවෙනවා. ව්‍යංජන කියන්නේ තනියෙන් කියවන්නේ හරි. තනියෙන් කියවන්නේ නැත්නම් තව එක්කෙනෙක් එපැයි උදව්වට කියවන්න. ඔව්. ව්‍යංජනේ කියවන්න උදව්වට එනවා තව එක්කෙනෙක්. ඒ තමයි ස්වරේ. මෙන්න පුතා ව්‍යංජනේ. මෙන්න ව්‍යංජනේ. මේක තනියෙන් කියව උක් කිය තමයි ඉන්න වෙන්නේ. වෙන අකුරු මොකුත් හදාගන්න වෙන්නේ නැහැ. මේකේ කියවන්න උදව්වට එනවා ස්වරේ ඔන්න හැදෙනවා අකුරක් කයන්න. මේක ආ යන්න වුණොත් ඔන්න හැදෙනවා අකුරක් කා යන්න. මේ අහන්න හෝඩියේ අකුරු වලට ව්‍යංජන කියන්නේ ස්වරයක උදව්වෙන් කියවන අකුරු. වැඩේ පැහැදිලි. එහෙනම් මේවා තනිව උච්චාරණය කරන අක්ෂර මේවා ස්වරවල උදව්වෙන් උච්චාරණය කරන අක්ෂර. වැඩේ සරලයි පැහැදිලි කතන්දරේ. මේ අහන්න මේවා තනියෙන් කියවන්නේ. තනියෙන්. මේවා එහෙනම් කාගේ උදව්වෙන්ද? ස්වරවල උදව් වෙන ව්‍යංජන කියන එක පැහැදිලි. අකුරු කීයද? 42යි පුතා. මේ බලන්නකෝ. මේ බලන්න. මම මේ කිව්වේ ඔන්න ව්‍යංජන තියෙන විදිය. ව්‍යංජනනේ කියවන්න නම් ස්වරවල උදව් ඕනේ. මේ බලන්න. හල් කයන්න දන අයන්න මේම් බලන්න කයන්න. හල් සයන්න දන අයන්න මේම් බලන්න සයන්න. හල් තයන්න දන ඉයන්න මේම් බලන්න තියන්න. ඉයන්නනේ. හල් සයන්න දන උයන්න මේම් බලන්න සුයන්න. පුතා මතක තියාගන්න. හෝඩිය ඉගෙන ගන්නකොට ඔබ හොඳට මේ ඔළුවේ තියාගන්න ඕන ඔන්න ව්‍යංජන හැදිලා තියෙන විදිය පුතා. වැඩේ පැහැදිලිනේ. දැන් මේක හොඳට ඔළුවට සෙට් කරගන්න. දැන් එහෙනම් ආය මතක් කරටක් ගාලා හෝඩිය අකුරු 60යි සිදස් සංග්‍රහයෙන් හෝඩිය පටන් ගත්තේ කිව්වා 60න් 18ක් ස්වර කිව්වා කියන්න 42ක් ව්‍යංජන කිව්වා. ස්වර තනියෙන් කියවනවා කිව්වා ව්‍යංජන තනියෙන් කියවන්නේ කාගේ උදව්ද ඕනේ? හරියට හරි ස්වරවල උදව් ඕනේ. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. ව්‍යංජන ටික පොඩ්ඩක් බලන්නකෝ. ඕන් ව්‍යංජන හොඳට බෝඩ් එක දිහා බලන්න ව්‍යංජන බලන්න. දැන් ඔයාලගෙන් මම ප්‍රශ්නයක් අහන්නම්. අංගක් කියන දෙක ස්වරද ව්‍යංජනද? අංගක් කියන දෙක ස්වරද ව්‍යංජනද? අංගක් කියන දෙක ව්‍යංජන ගොඩේ මම මේ දාලා තියෙන. එහෙනම් ස්වර 18යි මෙන්න 42. පැහැදිලිද? එකපාරක් කියමු. අංගක් කක ගගනග චත ජජනජ ඨට ඩඩනඩ තත දදනද පප බබමබ යරලව ශෂ සහලව. වැඩේ පැහැදිලි. හෝඩිය අකුරු 60යි 18ක් ස්වර 42ක් ව්‍යංජන මෙන්න 42. හෝඩිය ලියන්න අමාරු නම් එහෙම ස්වර ටික නම් මොකක් හරි රෝලක් ගහලා ගේමක් ගහලා මතක තියාගන්න පුළුවන් නේ. මතක තියාගන්න පුළුවන්. මේ ටික මේ බලන්නකෝ. මම ලේසි ක්‍රමයක් කියන්න. මේ බලන්න මේ. කචඩ තප ගජර දබ ඤජන නම ගජර දබ. එකම ටිකනේ. කචඩ තප ඤජන නම ගජර දබ. කොහොම මතක තියාගන්න තියෙන්නේ? කචට තප ඒකෙම මහ ප්‍රාණ. කචට තප ඊට පස්සේ ගජර දබ ඒකෙම මහ ප්‍රාණ. ගජර දබ ඊට පස්සේ ඥානන නම ඊට පස්සේ ගජර දබ. මෙතන යරලව ශාස සහලව. කොහොම මතක තියා නැත්තම් මෙහෙමත් පුරුවන්. හෝඩි මතක තියාන ඔය ක්‍රම දෙක විතර තියෙන්නේ. කක ගගන චච ජජන ටට ඩඩන තත දදන පප බබම යරලව ශාස සහලව ගජර දබ. ඔහොමත් පුළුවන්. නැත්නම් මෙහෙම ඉතින් එක දිගට කියවන් යන්නත් පුළුවන්. එහෙම අවුලකුත් නැහැ. කක ගගනග චච ජජනජ ටට ඩඩනඩ තත දදනද පප බබමබ යරලව ශෂ්ඨ සහලව. ඔහොමයි. හෝඩිය නම් පුතා දැන්ම පාඩම් කරගමු නිවාඩු මාසයේ 23 නිවාඩුනේ. දවස් කිහිපයක් යනනේ. උදේ නැගිටලා අකුරු පහ ගානේ පාඩම් කරලා දවස් 12 යන්නේ හෝඩිය පාඩම් කරලා. හරිනේ 5 12 60යි දවස් 5 යන්නේ හෝඩිය පාඩම් කරගෙන පාඩම් කරගෙන 2022 පන්ති වලට යන්න ඕන. හොඳේ හරි. හෝඩිය මෙහෙම තිබ්බට හෝඩිය කෑලි ගොඩකට බෙදන්න පුළුවන් පුතා.
හොඳට අහගන්න මම මේ බෝඩ් එකේ තියෙන හෝඩිය කෑලි ගොඩකට ඔයාලට කියලා දිදී බෙදනවා. ඔබේ සිලබස් එකට අනුව ඔක්කොම ටික බෙදනවා. මෙන්න මේ ටික තමයි හෝඩියේ වැදගත්ම ටික. පැහැදිලිද? මෙන්න මේ ඔබ එහෙනම් මෙහෙම වැඩක් කරන්න. දැන් පැන්සලක් අතට ගන්න. පැන්සලක් අතට අරගෙන ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ කැමති පෙළ පොතක පිට කවරයක් පෙරලගෙන කැමති පොතක පිට කවරයක් පෙරලගෙන ඔන්න ඔය හෝඩිය තියෙන කොටුවක් අරගන්න මාත් එක්ක බෙදාගමු. මේ අහගන්න. මේ අහගන්න. හෝඩියේ අකුරු 42යි. අපි తాවකාලිකව මෙන්න මේ අකුරු දෙක පැත්තකින් තියෙනවා. අංගක කියන දෙක පස්සේ කියා දෙන්නම්. తాවකාලිකව මේ දෙක පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා මේ අහන්නකෝ හොඳට බලා ගන්න. මේ බලන්න කා ච ට තා ප කා ච ට තා ප වැඩේ පැහැදිලිද? මෙන්න මේවට කියන පුතාලා හෝඩියේ තියෙන වර්ග කියලා. මෙයාට කියනවා ක වර්ගය. මෙයාට කියනවා ච වර්ගය. මෙයාට කියනවා ට වර්ගය. මෙයාට කියනවා ත වර්ගය. මෙයාට කියනවා ප වර්ගය. එහෙනම් ක වර්ගය, ච වර්ගය, ත වර්ගය, ත වර්ගය, ප වර්ගය. එහෙනම් පුතා වර්ග අකුරු කීයක් තියෙනවද? 5යි. මේවට අපි කියනවා වර්ග 5 කියලා. මෙන්න මේ එක වර්ගයකට මම ආයෙත් කියන්නම්. මෙන්න මේ ක වර්ගය කියන වර්ගයට හොඳට අහගන්න අකුරු 5ක් අයිති. එහෙනම් මේ ක වර්ගයට අයිති හොඳට අහගන්න. හොඳට බලා ගන්න. ඇස් දෙක ලොකු කරන් බලා ගන්න. කන් දෙක හොඳට කන් යොමා බලා ගන්න. එතකොට තේරෙනවා වැඩි මේ අහන්න. මේ ක වර්ගය කියන එකට අයිති මේයි 1යි 2යි 3යි 4යි 5යි. මේ සංඥක ගයන්න අයිති වෙන්නේ මේක අයිති වෙන්නේ මේ සෙට් එක දැනට මාපුවම එපා. මෙන්න මේ ක වර්ගයට අයිති මෙන්න මම මේ රවුම් කරපු අකුරු ටික. ක ක ගා ග න. ඔය අකුරු ටික මේ න කියන එක ලියන්නේ කොහොමද? මේ ඩයන්නනේ. ඩයන්න ඉර නැතුව වගේ ලියන්න. එච්චරයි පුතා. මහා ලොකුට හිතන්න එපා. ඩයන්න ඉර නැතුව වගේ ලියන්න. හරි. එහෙනම් මම දැන් කිව්වේ ක වර්ගය ගැන. ක වර්ගයට අකුරු කීයක් අයිතිද? 1යි 2යි 3යි 4යි 5යි. මේ ච වර්ගය නිකන් චා වර්ගය කියන්න එපා. චා කිව්වා වගේ එහෙම හරියන්නේ. ච වර්ගය. ච වර්ගය බලන්න. ච වර්ගයට අකුරු 5යි. චා ඡ ජා ජහ ඤ. පැහැදිලිද? චා ඡ ජා ජ ඤ. එහෙනම් අකුරු 5යි. එහෙනම් මෙතන 5යි මෙතන 5යි. ට වර්ගයට අකුරු 5ක් අයිති. ටා ඨ ඩා ඩහ න. මේ බලන්න. එතන 5යි මෙතන 5යි මෙතනත් 5යි. ත වර්ගයට අයිති අකුරු 5ක්. තා ත දා දහ න. එතනත් 5යි. ප වර්ගයට අයිති අකුරු 5ක්. පා පහ බා බහ ම. මෙතනත් 5යි. පස්සර 5 25යි. එහෙනම් ඔබ මට කියන්න සිංහල හෝඩියේ අක්ෂර වර්ග කීයක් තියෙනවද? වර්ග තියෙන පුතා 5යි. මොනවද 5? ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය, වර්ග 5යි. කිසි අවුලක් නැහැ. පැහැදිලි? එක වර්ගයකට අකුරු 5යි, ක වර්ගයට අකුරු 5යි, ච වර්ගයට අකුරු 5යි, ට වර්ගයට අකුරු 5යි, ත වර්ගයට අකුරු 5යි, ප වර්ගයට අකුරු 5යි, පස්සර 5යි. නම් මෙන්න මේ සෙට් එකම 25යි. අකුරු 25යි. එහෙනම් ඔන්න හෝඩියේ පළමු අක්ෂර වර්ගය මම ඉගෙනුවා. මෙන්න මේ 25ට වර්ග අකුරු කියලා කියනවා. මොන අකුරුද? වර්ග අකුරු. වර්ග අකුරු කියනවා නැත්නම් වර්ගාක්ෂර කියලා කියනවා. වර්ගාක්ෂර කියලා කියනවා. වැඩේ පැහැදිලිද? හොඳට ඔලුවට දාගත්තා. එහෙනම් හෝඩියේ අකුරු 18යි ස්වර 42යි ව්‍යංජන වර්ග 5යි වර්ගාක්ෂර 25යි. මට කියන වර්ග 5 ක වර්ගය, ච වර්ගය, ඨ වර්ගය, ත වර්ගය, ප වර්ගය වර්ග 5යි වර්ගාක්ෂර 25යි. වැඩේ හරි. අපි යන් ඊළඟ බෙදීමට. එහෙනම් අපි වර්ග ටික මතක තියාගෙන තමයි පුතා ඊළඟ වැඩේට යන්නේ. වර්ග අමතක කරලා යන්නේ නැහැ. වර්ග අමතක කරන්න බෑනේ. වර්ග තියාගෙන යනවා ඊළඟ වැඩේට. වර්ග 5යි වර්ගාක්ෂර 25යි කියලා අපි කතා කරා. අපි දැන් යනවා මේම් බලන්න. ක ච ට ත ප. කචට තප. මෙන්න මේ අකුරු 5ට අපි කියනවා අහගන්න වර්ග 5 කියලානේ කිව්වේ. වර්ග කතන්දරේ පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් අලුත් අකුරු ටික ඉගෙන ගන්නන්නේ. මෙන්න මේ සෙට් එකම පුතා අල්ප ප්‍රාණයිනේ. මේ 5 දෙනා. ඒ 5 දෙනාත් අල්ප ප්‍රාණයි. මේ 5 දෙනාත් අල්ප ප්‍රාණයි. මේ බලන්න.
අල්ප ප්‍රාණය කියන්නේ මොකද්ද? අපි දෙකට කඩමු. අල්ප ප්‍රාණ. ප්‍රාණ කියන්නේ පණ. අල්ප කියන්නේ පොඩ්ඩයි. සීනි ස්වල්පයක් අල්පයක්. තේ ස්වල්පයක් අල්පයක්. ලුණු ස්වල්පයක් අල්පයක් පොඩ්ඩයි. අල්ප ප්‍රාණ. පණ අඩුයි. පණ අඩුයි කියන්නේ මතක තියාගන්න. කියවනකොට නිකන් ක ච ට එහෙම නිකන් හෙම්බත් වෙලා වගේ අඩු ගැම්මකින් කියවන අකුරු. අල්ප ප්‍රාණ අකුරු. මහා ප්‍රාණ කියවද එහෙම බෑ. මහා ප්‍රාණ ක ච ට කියලා කියවන්න ඕන. පැහැදිලිද? ඒ නිසා අල්ප ප්‍රාණ කියන්නේ අඩු ප්‍රාණයකින් කියවන අකුරු. අපි වෙන වෙන නිර්වචන මතක තියාගන්න ඕනේ. අක්ෂර වර්ග 9න් අපි හදමු. අල්ප ප්‍රාණ අඩු පණ අඩු ප්‍රාණයකින් කියවන අකුරු. වැඩේ පැහැදිලි. එහෙනම් අල්ප ප්‍රාණ අක්ෂර මෙහෙම බලන්න. මේකත් අල්ප ප්‍රාණ අක්ෂර පුතා. මෙතන 5යි මෙතන 5යි අල්ප ප්‍රාණ 5 2යි 10යි. එහෙනම් මට කියන්න ස්වර 18යි මුලින්ම මතක් කරන්න. ස්වර 18යි ව්‍යංජන 42යි ඊට පස්සේ අපි කතා කරා වර්ග 5යි කාචයට අප වර්ග 5යි ඊට පස්සේ අපි කතා කරා වර්ගාක්ෂර ඔක්කොම 25යි අල්ප ප්‍රාණ 5යි 5යි 10යි. ඔය හැම අල්ප ප්‍රාණ අකුරකටම මේ බලනකෝ ක කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. ච කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. ට කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. ත කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. ප කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. මෙතන ග කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. ජ කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. ඩ කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. ද කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. බ කියන අල්ප ප්‍රාණට හරියන මහ ප්‍රාණයක් තියෙනවා. එහෙනම් අල්ප ප්‍රාණ 10යි නම් පුතා මතක තියාගන්න මහ ප්‍රාණත් 10ක් තියෙන බෑ. ඇයි හැම අල්ප ප්‍රාණයකම මහ ප්‍රාණයක් තියෙනවා. නම් මේවා මහ ප්‍රාණ. එහෙනම් අල්ප ප්‍රාණයේ තේරුම හදුවාගේ මහ ප්‍රාණයේ තේරුම හදන්න. අල්ප ප්‍රාණ කිව්වහම අඩුයි. පණ මහ ප්‍රාණ කිව්වම මහා කියන ගොඩක් වගේනේ. වැඩි පණ වැඩි ප්‍රාණයකින් වැඩි ගැම්මකින් වැඩි ජවයකින් උච්චාරණය කරන අක්ෂර වලට කියනවා මහ ප්‍රාණ අක්ෂර කියලා. එහෙනම් මට කියන්න අල්ප ප්‍රාණ 10යි මහ ප්‍රාණත් පුතා 10යි. මේ මහ ප්‍රාණ කියවනකොට පොඩි කුවමනාවෙන් කියවන්න ඕන. උදාහරණයක් විදිහට අපි දැන් විභාග වලට කියවන්න දෙන්නේ නැහැ. අපි දැන් අනාගතයේ ඔබ යම් යම් අවස්ථාවල කියවන්න එහෙම සිද්ධ වෙනවා. දැන් මෑත කාලේ අයවැය කියුවා, පත්තර කියලා කියවන්න සිද්ධ වෙනවා. සභාවකට ඇහෙන්න යම් දෙයක් කියවන්න සිද්ධ වෙනවා. එතකොට ඔය අකුරු හරියට ශබ්ද කරන්න ඕන. අකුරු හරියට කියවන්න. උදාහරණයක් විදිහට අපි නිකන් බුද්ධං සරණං ගච්ඡාමි එහෙමනේ. බුද්ධං සරණං ගච්ඡාමි. අයියේ මහ ප්‍රාණ අකුරු ආවොත් තමයි එකක් අපේ භාෂාව ලස්සන, අනිත් එක හරි තේරුම එන්නේ හරි අකුර කියවුවොත් විතරයි. උදාහරණයක් විදිහට පුංචි කාලේ අපිට තිබ්බා මේ කියවන්න දැන් ඔයාලට නම් එහෙම එකක් නෙවෙයි සකස් කඩේ කියලා පොතක්. ඉස්සර නම් කියන්නේ සකස් කඩේ නොකීකට උගේකට හුඹස්කට කියලා. කියන්නේ ඔබ සකස් කඩේ කියවලා නෑ නේද? මලකෙලිය. සකස් කඩේ නොකීකට උගේකට හුඹස්කටලු මාර සිද්ධියේ. හරි. සකස් කඩේ කියවන්න. සකස් කඩේ කියන එක හැදුවේ ඉස්සර පන්සල් වල සහ පිරිවෙන් වල ඉස්සර ඔය කුමාරතුංග මුනිදාස අනගාරි ධනපාලගේ උගතුන් වියතුන් ප්‍රභූවරුන් පොඩි කාලේ සකස් කඩේ කියන එක කියවුවා. සකස් කඩේ කියනකොට මොකද්ද වෙන්නේ? අපේ කට හොඳට හැදිලා සින්දු කියන්න පුළුවන් විදිහට අක්ෂර කියවන්න පුළුවන් විදිහට කට හොඳට හැදෙනවා. මේ සකස් කඩේ දින අමාරු වචන සෙට් එකක්. අප තථාගතයන් වහන්සේ සංසිද්ධාශේෂ සාක්ෂාත් කරණීය සර්ව පාපමල ආත්ම මෝක්ෂ නිරපේක්ෂවයි. ඇයි මේ අක්ෂර දාලා තියෙන්නේ? අකුරු හොඳට කියවන්න පුළුවන්. ඉතින් මම කියන්න උත්සාහ කරේ අපි පුතා ලියනකොට හරි තැනට හරි අකුර දාන්න ඕනේ. නැත්තම් මලකෙලියයි වෙන වෙන තේරුම් එන්නේ. හරි තැනට හරි අකුරු දාන්නත් ඕන. හරි තැන තියෙන හරි අකුර කියවන්නත් ඕන. ඒ නිසා සිංහල භාෂාව කියන්නේ හරි අමාරු වැඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි වචන එහෙට මෙහෙට කරලා ලිව්වොත් එහෙම වෙන වෙන ඒවා කියවෙනවා. වෙන වෙන ඒවා කියවලා එහෙම සමහරවල් ගුටික් කන්දලා මොකද්ද බං ඒ කිව්වේ කියලා. ඒ නිසා අකුරු හරියට ලියන්න ඕන. පද හරියට උදාහරණයක් පොත් වලට කවර දාවන්න කියලා කියනවා. පොත් වලට කවර දාවන්න කියනකොට ගොඩක් අය වා කියලානේ පොත් වලට කවර දාවන්න පුතා. වලට කියන වචනේ කවදාවත් ඈත් කරලා ලියන්නේ නැහැ. වලට කියන එක කලින් වචනේ ලං කරලාමයි ලියන්න ඕනේ සිංහල භාෂාවේ. නැත්තම් කියවනේ පොත් වලට කවර දාමන්න වලකට කවර දාන්නේ කෝ වගේ. ඒ නිසා මතක තියාගන්න හරියට ලියන්න ඕනේ. ඒ නිසා මේ භාෂාව ඉගෙනගෙන යන්
අඩුපාඩු හදාගෙන යන්. ඒ විතරක් නෙවෙයි අපිට තියෙනවා සාමාන්‍ය පෙළ විභාගෙට ප්‍රායෝගික ලේඛනය කියලා ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 15යි. රචනාවට 25යි. ප්‍රායෝගික ලකුණු 15යි. වැඩිපුර හම්බෙන ප්‍රශ්නයක්. ප්‍රායෝගික ලේඛනය කියන්නේ මොනවද? රාජකාරී ලිපිය, ව්‍යාපාරික ලිපිය, පෞද්ගලික ලිපිය, අත්පත්‍රිකාව, දැන්වීම, ඔය වගේ ගොඩ જાති තියෙනවා. අපි ඒවත් මේ පන්ති මාලාව තුළදී මේ පැය 6ක කාලය තුළදී අපි ක්‍රමානුකූලව මේ මාසික පාඨමාලාව තුළදී හිමිට ඉගෙන ගන්න. ඉතින් පුතා මතක තියාගන්න අපි ගොඩක් වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒකයි ඔබට සටහනක් ලියන්න වෙලාව දෙන්නේ නැත්තේ. ඇයි ඔබේ කාලය ඉතාමත් වටින කාලයක්. ඔබ වෙනත් පන්ති තියෙන වෙලාවල් මේ ඔබ ඔන්ලයින් ගොඩක් විෂයන් ඉගෙන ගන්න වෙලාවක්. ඉතින් මේ වැට්ටි කරන් ඒ අතරේ මතක තියාගන්න දැන් ලබන සතියේ 9 ශ්‍රේණි සම්මන්ත්‍රණේ ආයෙත් මේ 9 ශ්‍රේණි 8 ශ්‍රේණි ඔයාලගේ ওই විෂය කරුණු ආවරණය කරලා සම්මන්ත්‍රණ තියෙනවානේ. ඔයාලා ඔබේ යහළු එහෙලියන්ට ඒ ලින්ක් එක දෙන්න. මෙන්න මෙහෙම සම්මන්ත්‍රණයක් තියෙන. එන්න ඇවිල්ලා පොඩ්ඩක් අහගන්න මේ ඊළඟ පන්තියට යන්න කලින් අවශ්‍ය විෂය කරුණු මේ සාකච්ඡා කරන්න කියලා. ඉතින් අපි හිමීට මේ විෂය කරුණු ඔලුවට දාගෙන වැඩ ටික ගොඩ දාගෙන යමු. ඉගෙන ගත්තොත් තමයි ජයග්‍රහණයක තියෙන්නේ. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසඩ මනා වල වතුරෙන් වත් නොයනා කෝප උවත් රජමැති දුන් ගත නොහෙනා. පුතේ මතක තියාගන්න උගත මනා ශිල්පයමයි මතුර කෙනා. ඔබ අනාගතේ පොරක් වෙන්නේ. ඔබ අනාගතේ රටේ නායකයෙක් කෙනෙක්, ලොක්කෙක් කෙනෙක්, ගමටම පේන, රටටම පේන බබලන්න පුළුවන් වෙන්නේ ඔබ ඉගෙන ගත්තොත් විතරමයි. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕන. මහන්සි වෙලා ඉගෙන ගමු. ඔබේ ඉලක්කයට යන්න අවශ්‍ය පාර පෙන්වන්න අපිත් ලෑස්ති. ඒ පාර දිගේ ඉලක්කයට යන්න. සරසවිය සිහිනය කරගන්න. අනාගත ඉලක්කය සිහිනය කරගන්න. සරසවි යන්න. ඔබ මේ පේරාදෙනි සරසවියනොත් ඒ අවශ්‍ය ශක්තිය පදනම ගන්න. ඉතින් මහන්සිලා වැඩ කරන් යන්. හරි. මේ අහන්නකෝ එහෙනම් ඔන්න මහ ප්‍රාණ 10යි අල්ප ප්‍රාණ 10 කතා කරා. දැන් මං හෝඩිය මතක් කරපුවා කියන්න බලමු. හෝඩිය මම මතක් කරා පුතාලා ස්වර ගැන මතක් කරා. හරිද? ව්‍යංජන ගැන මතක් කරා. වර්ග ගැන මතක් කරා. වර්ගාක්ෂර ගැන මතක් කරා. අල්ප ප්‍රාණ කිව්වා, මහ ප්‍රාණ කිව්වා. එහෙනම් ওই ටික මතක් කරා. මේ අහන්නකෝ එහෙනම් මේ ක වර්ගය නේද මේ පහ? ඔව් ඔව් ඔව්. ඔබ දැන් දන්නවා. ඔබ දැන් දක්ෂයිනේ. මේ ච වර්ගය නේද? ඔව් මේ පහ ච වර්ග. ඔබ ඒකත් දන්නවා. මේ ට වර්ගය නේද? අපෝ මේ ට වර්ගය කියලාත් ඔබ දන්නවා. මේ ත වර්ගය නේද? ඔව් ඔව් මේ ත වර්ගය කියලාත් ඔබ දන්නවා. මේ ප වර්ගය නේද? ඔව්මයි මේ ප වර්ගය කියලාත් ඔබ දන්නවා. එහෙනම් ක වර්ගයේ අන්තිම අකුර මොකක්ද කියන්න බලමු. අපෝ සුළු දෙයක් නෙමේ. ඩයන්න අපන් අස්ස කලින් කිව්වේ ඩයන්නට ඉඩ නැතුව වගේ නැත්නම් බිඳුව කියන શબ્දය තමයි මේක ඇතුලේ තියෙන්නේ. මට කියන්නකෝ ච වර්ගයේ අන්තිම අකුර මොකක්ද කියලා. ඕකත් කජ්ජද්ද ච වර්ගයේ අන්තිම අකුර ඤ. ආයි පේන්නේ නැතුව පේනවා. ඨ වර්ගයේ අන්තිම අකුර මොකද්ද? ඨ වර්ගයේ අන්තිම අකුර න. ඒකත් හරිය පුරුවට පේනවා. ඨ වර්ගයේ අන්තිම අකුර මොකද්ද? න. මේන් හොඳට පේනවා. ප වර්ගයේ අන්තිම අකුර ම. මේ බලන්න ඥා ඤ න නාම. මේ බලන්න පුතා වර්ග අකුරු වල අන්තිමට නේද මේ සෙට් එක තියෙන්නේ. ආය අහන්න මෙන්න මේ අකුරු වර්ග පහ කිව්වා. වර්ග පහේ මේවා ඔක්කොම වර්ගාක්ෂර කිව්වා. ක වර්ගයේ අන්තිම අකුර මෙයා. ච වර්ගයේ අන්තිම අකුර මෙයා. ට වර්ගයේ අන්තිම අකුර මෙයා. ත වර්ගයේ අන්තිම අකුර මෙයා. ප වර්ගයේ අන්තිම අකුර මෙයා. මේ අහන්න මේවා වර්ග අකුරු වල අන්තිම අකුරු නිසා වර්ග අකුරු වල අන්තිම අකුරු වර්ග අකුරු වල අන්තිම අකුරු වර්ගාන්ත අකුරු මොනවද? වර්ගාන්ත අකුරු. එහෙනම් ඔන්න දැන් තව බෙදීමක් කිව්වා. මෙන්න මේ පහට අපි කියනවා පුතේ වර්ගාන්ත අකුරු කියලා. ඇයි වර්ගාන්ත අකුරු කියන්නේ? වර්ග අකුරේ අන්තිම අකුර, කයන්නේ අන්තිම අකුර, ච වර්ගයේ අන්තිම අකුර, ට වර්ගයේ අන්තිම අකුර, ත වර්ගයේ අන්තිම අකුර, ප වර්ගයේ අන්තිම අකුර. ඔබට වැඩේ හොඳටම පැහැදිලිනේ. මේ බාන කියනවා වර්ගාන්ත. වර්ගාන්ත අකුරු වලට අපි තව නමක් කියනවා. නාසික්‍ය අකුරු කියනවා. හේතුව මේ අකුරු කියනකොට පොඩ්ඩක් නහය සෙට් වෙනවා. මේ බලනකො ඥාඥන්නම්. නහයත් එක්ක යනවා. නහයට අණුව කියවෙන හින්දා මේ අකුරු වලටම අනුනාසික්‍ය කියලාත් කියනවා. එහෙනම් මට කියන්න මෙන්න මේ පහට වර්ගාන්ත අකුරු කියනවා. මෙන්න මේ පහට අනුනාසික්‍ය කියනවා. මෙන්න මේ පහට නාසික්‍ය කියලාත් කියනවා. වැඩේ හොඳටම පැහැදිලි. හරි හරි. දැන් ඔයාලට තේරෙනවා සීන් එකේ අම්මෝ අල්ප ප්‍රාණ පුළුවන්, මහ ප්‍රාණ පුළුවන්. මේත් අල්ප ප්‍රාණ පුළුවන්, මහ ප්‍රාණ පුළුවන්. වර්ගාන්ත පුතා වර්ගාන්තයකට එහා පැත්තෙන් ඔයාලා අපිට දන්න හොඳ අකුරු පහක් තියෙනවා. සංඥක අකුරු. මේ බලන්න සංඥක.
සංඥක අකුරු කියලා හොයාගන්නේ කොහොමද? ඉස්සරහින් පොඩි කොක්කක් තියෙනවා. අපි පොඩි කාලේ මෙන්න මෙයාට කියනවා අඹ බයන්න කියලා. ඒක විතර කොක්කක් නැහැ. හරි. සංඥක අකුරු අපි දන්නවා. මේ අහන්නකෝ. සංඥක අකුරු. ගා ජ ඩ දා බ. සංඥක වලට අමතරව මේ අකුරු වලට තව නම් දෙකක් කියනවා. මෙන්න මේවට කොනේ වර්ගාන්ත අකුරු වලට අපි කිව්වා නාසික්‍ය කිව්වා, අනුනාසික්‍ය කිව්වා. ඒවටම අර්ධ කියලා දැම්මොත් එහෙම ඔන්න සංඥක වලට කියලා නම්. මේක නාසික්‍යයි. මෙන්න මේ සංඥක අකුරු පහ අර්ධ නාසික්‍යයි. මේ පහ අනුනාසික්‍යයි. මේ සංඥක අකුරු පහ අර්ධ අනුනාසික්‍ය. එහෙනම් පුතාලා නාසික්‍ය කිව්වත් හරි, නාසික්‍ය කිව්වත් හරි, අනුනාසික්‍ය කිව්වත් හරි, වර්ගාන්ත කිව්වත් හරි, මෙන්න මේ ඥාන නම කියන පහ. සංඥක කිව්වත් හරි, අර්ධ අනුනාසික්‍ය කිව්වත් හරි, අර්ධ නාසික්‍ය කිව්වත් හරි, මෙන්න මේ ගජර දබ කියන අකුරු පහ. අපි ගොඩක් හෝඩිය කෑලි වලට බෙදුවා. මේක පාඩම හිමින් උගන්වන්න ගෙන යන අවස්ථාවක් නෙමෙයි. අපි පාඩම ටිකක් වේගෙන් මතක් කරගෙන යන අවස්ථාවක්. නිබන්ධනයේ ඔබ අතේ තියෙනවා, පෙළ පොත්වල හෝඩිය තියෙනවා. ඔළුවට හොඳට දාගෙන පන්ති ඉවර වෙලා නැත්තම් හිට උදේ ඇහැරිලා පොඩ්ඩක් මේ ටික බලන්න හොඳේ. හරි. මේ බලන්න. දැන් එහෙනම් මේක ඔක්කොම බෙදුවා. ඔබේ විභාගයට අවශ්‍ය විදිහට ඔබේ විෂය නිර්දේශ අනුව බෙදුවා. මේන් බලන පුතේ අකුරු හතරක් වෙනම පේන්න තියෙනවා. මේවට අපි කියනවා අන්තස්ථාක්ෂර. මොනවද අපි කියන්නේ? අන්තස්ථාක්ෂර කියලා කියනවා. තව ටිකකින් අක්ෂර වර්ග ඔක්කොම මතක් කරනවා. අන්තස්ථාක්ෂර කියලා නැත්තම් මේවටම කියනවා අර්ධ ස්වර. මොනවද? අර්ධ ස්වර. එහෙනම් ඒකත් හරි. මේ බලන්නකෝ. ශා ෂ සා හා ල ෆ. ඕකන අන්තිම පේලිය. මේකේ ල අයින් කරලා දාන්න. ල එපා අයින් කරාන් පස්සේ ශා ෂ සා හා ෆ කියලා අකුරු පහක් තියෙනවා මේ බලන්න. ශා ෂ සා හා ෆ අකුරු පහයි. මෙන්න මේවට අපි කියනවා පුතා හොඳට අහගන්න ඌෂ්මාක්ෂර. මොකද්ද කියන්නේ? ඌෂ්මාක්ෂර. ඌෂ්මාක්ෂර කියන්නේ උණුසුම් වායු ධාරාව. උදාහරණ ගින්දරට පිටුත් එම කාරණේද අපි. ගින්දරට පිටුනොත් එහෙම කියන. එහෙනම් ඌෂ්මාක්ෂර කියන්නේ උණුසුම් වායු ධාරාවක් පිට කරන අක්ෂර. නම් ශ ෂ ස හ ෆ කියන අකුරු ටික ල ඌෂ්මාක්ෂරයක් නෙමෙයි ඈ. අන්තිම පෙළේ තිබ්බට ල ඌෂ්මාක්ෂරයක් නෙමෙයි. මම තව පොඩි එකක් කියලා දීලා හෝඩි ඉවර කරනවා. එකම එකක් කියලා දීලා හෝඩි ඉවර කරනවා. මේ අහන්නකෝ. මෙන්න මේ කා ච ට තා ප කියලා වර්ග පහක් කිව්වනේ. මුලින්ම මතක් කරානේ. මේ ක වර්ග ඉස්සරහින් මම ලියනවා ක කියලා. මේ ච වර්ග ඉස්සරහින් මම ලියනවා ත කියලා. ට වර්ග ඉස්සරහින් මම ලියනවා මූ කියලා. මෙයා ඉස්සරහින් ලියනවා ද කියලා. ප ඉස්සරහින් මම ලියනවා ඕ කියලා. කතා මුද ඕ. ඒ මොකද්ද બોලේ? ඒ මතක තියාගන්න. මෙන්න මේ සෙට් එකම කණ්ඨජයි කියලා තමයි මේ කයන්නෙන් කිව්වේ. මෙන්න මේ සෙට් එකම තාලුජයි කියලා තමයි මේ තයන්නෙන් කිව්වේ. මෙන්න මේ සෙට් එකම මූර්ධජයි කියලා තමයි මේ කිව්වේ. මෙන්න මේ සෙට් එකම දන්තජයි කියලා තමයි මෙන්න කිව්වේ. මෙන්න මේ සෙට් එකම ඕෂ්ඨජයි කියලා තමයි මේ කිව්වේ. එහෙනම් මතක තියාගන්න කතා මුද ඕ කියලා කිව්වේ කණ්ඨජ, තාලුජ, මූර්ධජ, දන්තජ, ඕෂ්ඨජ, හෝඩිය ඉවරයි. හෝඩිය ඉවරයි. එහෙනම් මතක් කරමු. හෝඩිය ඉවරයි කියන්නේ තව හෝඩියේ ಜಾති තියෙනවා. ගොඩක් තියෙනවා. ගෝසා ගෝස තියෙනවා, කන්ටෝස්ටද, දන්තෝස්ටද තව ගොඩ ಜಾති තියෙනවා. තව බෙදීම් ගොඩක් තියෙනවා. නමුත් ඔබේ විෂය නිර්දේශ අනුව ඔබට ඊළඟ වසරට යන්න ඔය පදනම තියෙනවා පුතා. ආය මතක් කරලා හෝඩිය විනාඩියෙන් හෝඩියේ කතාව ඉවර කරලා ටක් ගාලා ඊළඟ පාඩමට යන්. මේ අහන්න සිංහල හෝඩිය අකුරු 60යි, ස්වර 18යි, ව්‍යංජන 42යි. ඔබට ඒක මතකයි. ස්වර 18යි, ව්‍යංජන 42යි. ඊට පස්සේ මතක තියාගන්න බෙදීම් ගොඩාක් කිව්වා. වර්ගාක්ෂර පහක් ලිව්වා. ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය කිව්වා. එක වර්ගයට අකුරු 5යි 5ට 5 25යි වර්ගාක්ෂර ඔක්කොම 25යි කිව්වා. අල්ප ප්‍රාණ 5යි 5යි 10යි කිව්වා. මහ ප්‍රාණ ඒවට අනුරූප තිරින 10යි කිව්වා. වර්ගාන්ත අක්ෂර කිව්වා. සංඥක කිව්වා. අර්ධ ස්වර කිව්වා. ඌෂ්මාක්ෂර කිව්වා. කණ්ඨජ, තාලද, මූර්ධ, දන්ත, ඕෂ්ඨ මතක් කිරීමක් කරා. පොඩ්ඩක් ඒව මතක් කරගමු. මේ බලන්න. පොඩ්ඩක් ඒව මතක් කරගමු. ඔබට පාඩම යන අතර බලන්න පුළුවන් වර්ගාක්ෂර සිංහල හෝඩිය වර්ගාක්ෂර කියලා සෙට් එකක් තියෙනවා. මේ බලන්න වර්ගාක්ෂර ඔබ දන්නවා. මම නෝට් එක යවන්න. මේ නෝට් එක ලියා ගන්න අවශ්‍ය නැහැ. පන්තිය අදාළ පාඩමට දාලා නෝට් එක. මේ ඔබට හොඳටම පැහැදිලිව පේනවා. ටිකක් ඉක්මනට බලන්න. අපි ඊළඟ පාඩමට යන්. ක වර්ගය, ච වර්ගය, ඨ වර්ගය, ත වර්ගය, ෆ වර්ගය, ක වර්ගයේදී වෙන කක ගගන, ච වර්ගයේ චත ජජන, ඨ වර්ගයේ ඨට ඩඩන, ත වර්ගයේ තත දදන, හ වර්ගයේ පප බබම,
එහෙනම් ඔන්න ওই ටික තමයි වර්ගාක්ෂර කියලා අපි කතා කරේ. ඔයාලට දැන් ඒක නම් හොඳටම මීටරනේ. හරි. දැන් යන් ඊළඟට ටක් ගාලා බලන්න. මේ අර වර්ගාක්ෂර ඉවර කරා. අපි යන් ඊළඟට තව ಜಾති ටිකක් තියෙනවා. කණ්ඨජ, තාලුජ, මූර්ත, දන්තජ, ඕෂ්ඨව ටික මතක් කරගත්තා. අපි එහෙනම් දැන් යනවා අලුත් මාතෘකාවකට ප්‍රායෝගික ලේඛනය කියන එකට. මම කිව්වා මම මේ පන්ති මාලාව තුල ඔබට ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ වැඩිපුර. හේතුව වෙලාව දුන්නොත් එහෙම ඔබට පොඩ්ඩක් අප්සෙට් වෙනවා. ඒකේ හේතුව අපි මේ පාඩම් මාලාව වෙලාවෙන් කරගන්න බැරි වෙන නිසා හොඳට අහගන්න. පැය එකමාර හොඳට අහගෙන ලියා ගන්න ටික පස්සේ කරන්න. හරි. මේ අහන්නකො අපි එහෙනම් විනාඩියක්කින් අපි සූදානම් වෙනවා ඊළඟ මාතෘකාවකට. මේ බලන්න ප්‍රායෝගික ලේඛන. හරි. ප්‍රායෝගික ලේඛන. මම ඔබ කතා කරලා තියෙනවා. ප්‍රායෝගික ලේඛන කියන්නේ මොනවද පුතාලා? හරි අමාරු දෙයක් නේ ප්‍රායෝගික ලේඛන කියන්නේ. අපි නිකන් ගත්තොත් එහෙම ප්‍රායෝගික ලේඛන. ප්‍රායෝගික ලේඛන ඔබ දන්නවා. මොනවද ප්‍රායෝගික ලේඛන කියන්නේ? ප්‍රායෝගික ලේඛන කියන්නේ අපි සිංහල ඉගෙන ගත්තට හැමදාම මේ හෝඩිය කියවෙ ඉන්න නෑනේ. දැන් උදාහරණයක් විදිහට ඔබ හෝඩිය කී ගෙදරට වෙලා ඉන්නවද නැහැ? ඔබ යාළුවෙකුට හෝඩි ලියලා යවනවද නැහැ? අපි මේ අකුරු වලින් නිර්මාණාත්මකව එදිනදා ජීවිතේට අවශ්‍ය දේවල් අපි කරනවා. පත්‍ර වලට ලියනවා, ලියුම් ලියනවා, ආරාධනා පත්‍ර අපිට ලියන්න වෙනවා, අත්පත්‍රිකා ලියන්න වෙනවා. ඔබ අනාගතයේ කළමනාකරුවෝ ලොකු ලොකු පොරවල් පොඩි පොඩි සටහන් ලියන්න වෙනවා. ඔබට ගොඩක් වැඩ කරන්න වෙනවා. ඒ නිසා මේ ප්‍රායෝගික ලේඛනය කියන්නේ එදිනෙදා ජීවත් වෙන්න සිංහල භාෂාව යොදාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔබේ සිලබස් එකේ තියෙන සමහර මාතෘකා ටිකක් අපි මේ කතා කරන්නේ මේ දවස් ටිකේ. මෙන්න අද අපි සාකච්ඡා කරන මාතෘකාව පුතා අත්පත්‍රිකාව. කෝබාන අත්පත්‍රිකා දැකලා තියෙන අය හරි අත්පත්‍රිකා දැකලා තියෙනවා. මේ බලන්නකෝ. අත්පත්‍රිකා කියන්නේ අපේ ඇඟේ පොඩි කෑල්ලකුත් සම්බන්ධයි නේද? මොකද්ද? අත. අත්පත්‍රිකා කියන්නේ අතින් අතට බෙදෙන ඒවා. අපි ඔය හරියට බෙදන්නේ පන්ති මාලාවල මොනවද? හෑන්ඩ්බිල්. අත්පත්‍රිකා. අත්පත්‍රිකාවක් කියන එක අංක 1 දැකපු ගමන්ම කියවන්න හිතෙන්න ඕන. පත්‍ර පිටු වගේ හෝ ගාලා වචන 60 මාරක් දාලා කියවන්නත් බෑ මොකුත් බෑ. අකුරුත් පේන්නේ කළු තීන්තවක් කළා වගේ. එහෙම අත්පත්‍රිකා ලියන්නේ නැහැ. අත්පත්‍රිකාව දැක ගමන් ලස්සන දින හැබැයි පුතේ මතක තියාගන්න පාට පෑන් නම් පාවිච්චි කරන්න එපා හොඳේ. පාට පෑන් එපා. කළු නිල් පෑන් කළු සහ නිල් කියන පාට දෙකෙන් විතරක් අත්පත්‍රිකා යන පුරුදු වෙන්න හේතුව අපොස සාමාන්‍ය පෙළට කළු නිල් හැරෙන්න වෙන පාට පාවිච්චි කරන්න බෑ. තව එක මතක තියාගන්න. දැන් ඉඳන්ම ටිපෙක්ස් පාවිච්චි කරන එක අඩු කරන්න. හේතුව ඔබේ O level විභාගෙදී ඔබේ විභාගයට ඇඩ්මිෂන් එක කියලා ලියුමක් දෙනවනේ. ඇඩ්මිෂන් එකේම ගහලා තියෙනවා ටිපෙක්ස් පාවිච්චි කරන්න එපා කියලා. ඒ නිසා පුළුවන් තරම් තනි ඉරකින් කපලා ලියන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් කපන්න නැතුව ලියන්න පුරුදු වෙන්න. ඒක ඔක්කොටම වඩා හොඳයිනේ. ටිපෙක්ස් ලස්සනට නෝට් එක ලියනකොට පොඩ්ඩක් පාවිච්චි කරලා කමන්නේ. හැබැයි ටිපෙක්ස් කියලා ටිපෙක්ස්ම ගන්න යන්න එපා. සමහර පොත්තරම් බලපුවාම අකුරු දෙක තුනයි ටිපෙක්ස් නාවල අයියේ. ලස්සන ලියන්න කියලා පොතම ටිපෙක්ස් නාවල. ටිපෙක්ස් ගඳේ ඉන්න බෑ සමහර පොත්. ටිපෙක්ස් සුවඳයි සමහර වෙලාවට නේ. හරි. කොහොම හරි අත්පත්‍රිකා කියන පුතා මතක තියාගන්න අපි කාව හරි දැනුවත් කරන්න මොකක් හරි වැදගත් කරුණක් පිළිබඳව දැනුවත් කරන්න අතින් අතට යවන කොලයක්. අතින් අතට යවන කොලයක් වුණාම මේකේ පොඩි විස්තර ටිකක් තියෙනවනේ. මිනිස්සු පාරේ යන ගමන් පැය ගාණක් අත්පත්‍රිකා කියව ඉන්නේ. පොඩි විස්තර ටිකක් හරියට තියෙනවා. එහෙනම් අත්පත්‍රිකාව කියන එක ඔබේ විභාගයේ ඉතාමත් වැදගත්. මෙන්න අත්පත්‍රිකා ලියන ආකෘතිය. මම පොඩ්ඩක් අයින් යනනම් ඔබට පේන්න මෙන්න අත්පත්‍රිකා ලියන ආකෘතිය. අත්පත්‍රිකාවක් ලියනකොට ඔය විදියටම උඩින් ඉඳන් පල්ලෙහාට ගලපන්න ඕනේ නෑ පුතාලා. එහෙම අවශ්‍යතාවයක් නෑ. අත්පත්‍රිකාව කියන එක අනිවාර්යයෙන්ම ඔන්න ඔය ආකෘතිය තුළ තියෙන්න ඕන. ඉතින් මේ අත්පත්‍රිකාව ලියනකොට උඩම තියනවා බලන්න මාතෘකාව කියලා එකක්. ඒකේ අදහස උඩින්ම ඔබ මාතෘකාව දාන්න කියන එක නෙමෙයි. ඔබ කියන්නේ අත්පත්‍රිකාව ලියනකොට මේක අදහස ඔබ අනිවාර්යයෙන්ම මාතෘකාවක් දාන්න කියන එක නෙමෙයි. හරිද? ඔබ කැමති විදිහට ඒක ඉදිරිපත් කරන්න. මේ කිසි අවුලක් නැහැ. එතකොට අත්පත්‍රිකාව කියන්නේ මෙන්න මේ මාතෘකාවක් දාන ඒවා මාතෘකාව. ඊට පස්සේ පුතලා හොඳට බලන්න අඩංගු කරුණු මම පස්සේ පැහැදිලි කරන්නම්. ඉතින් ඵල කරන දිනය ඵල කරන්නාගේ නම ආයතන තනතුරු ලිපිනේ. මේක පිළිවෙල වැරදුනාට කමක් නැහැ. ඒකේ අදහස පුතාලා මේ ඵල කරන්නාගේ නම උඩින්ම දානවා. ඔන්න සිරිසෝම මහත්තයා තමයි මේක ඵල කරන්නේ. මාතෘකාව යටින්ම දානවා. අඩංගු කරුණු ටික වෙන කොහෙවත් දාන්න. එහෙම අදහසක් නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ කරුණු ටික ඔබ කැමති පිළිවෙලකට ලස්සන ගලපන්න. මොකද්ද ලස්සන ගලපන්නේ? ලස්සන මාතෘකාවක් දානවා.
කියවන්න ආසිතන මාතෘකාවක්. දැක්ක ගමන් කියවන්න ආසිතන මාතෘකාවක්. දැන් ඔබ ඕන තරම් අත්පත්‍රිකා දැකලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේද? ඔන්න දැක්ක ගමන් අපිට හිතෙනවා මම ඕලේ කරන පොඩ්ඩක් හෑන් බිල බලන්න ඕනේ. ඔබට ගණන් අමාරුද? කියලා අපු ගමන් ගණන් අමාරුයි. ඔව් ගණන් අමාරු කියලා අරක බලන්න හිතෙනවා මතක තියාගන්න. සිංහල භාෂාව තුළ අපි නිර්මාණාත්මක වචන ඕන තරම් දාන්න පුළුවන්. ඒ නිසා ඔබ මතක තියාගන්න අත්පත්‍රිකාවක් ඔබට ලියන්න කියලා විභාගයට ආවොත් එimhe ගිය අවුරුදු ඕලෙවල් පේපර් එකට අත්පත්‍රිකාවක් ලියන්න. මම ඇයි මේ ඕලෙවල් ගැන කියන්නේ? අපි මේ ඕලෙවල් වලට ලෑස්ති වෙන්නේ. අත්පත්‍රිකාවක් ලියනකොට ලස්සන මාතෘකාවක් දාගන්න ඕනේ. හැමෝටම කියවන්න හිතෙන මාතෘකාවක් දාන්න ඕනේ. විභාගයේ දෙන ප්‍රශ්නය අනුව ලස්සන මාතෘකාවක් දාන්න ඕනේ. ඊළඟ එක අත්පත්‍රිකාවක කියන විස්තර ටික පැහැදිලිව හරියට අවුලක් නැතුව තියෙනෝනේ. යම් දිනයක් ගැන කියනවනම් දිනේ තියෙන්න ඕන. දිනේ පේන්න තියෙන්න ඕන. වෙලාවක් තියෙන්න ඕනේ. වෙලා දැන් උදාහරණයක් විදියට ඔබට කවුරු හරි යාළුවෙක් කියනවා සිංහල සෙමින එකක් තියෙනවලු බං. ඔයාලට යාළුවෙක් කියනවා. ඔයාලා අහනවා කොහෙද? අර මේ පේරාදෙණි සරසවි ක්ලාස් එක. සරසවියක් කොහෙද තියෙන පේරාදෙණි? අපි දන්නේ නැහනේ. අර පාලමුඩ පැත්තේ තියෙන පේරාදෙණි විශ්වවිද්‍යාලද? නෑ නෑ සරසවි ක්ලාස් එක. සරසවි ක්ලාස් එක. සතසොඩු මහල. එහෙම අන්න විශ්ව ඊට පස්සේ කවද්ද දැන් ඔක තියෙන්නේ? බදාද හැම බදාදම රෑ 8 ඉඳන් 9:00 තියෙනවා. 9:00 නේ වෙලාවත් කිව්වා. ඉතින් අපිටත් එන්න පුළුවන්. ඔව් දැන් 9 පන්තියේ 8 පන්තියේ ණයට එන්න පුළුවන්ලු කිසි ගැටලුවක් නැල්ලු. හරි එහෙමයිනේ. කියලා ඔන්න අපිට යමක් කවුරුයි පයින්ට් කරනකොට විස්තර ටිකක් ඕනේ. අන්නේ විස්තර ටික තමයි අත්පත්‍රිකාවක බෙදේ කියන්නේ. දැන් ඔබට එව්ව මතකද? පන්තිය තියනවා කියලා පෝස්ට් එකක්. ඒක දැම්ම සිංහල සම්මන්ත්‍රණය. සිංහල සම්මන්ත්‍රණය දාලා මොනවද කරන්නේ? ව්‍යාකරණ විෂය කරුණු ටික ආවරණය කරනවා. කවද්ද තියෙන්නේ? ඔන්න දින ටික දැම්මා. කියලා තියෙන්නේ. ඔන්න වෙලාවත් දැම්මා. කාඩ් දෙන්න පුළුවන්. ඔන්න ඒකත් දැම්මා. කවුද සංවිධානය කරන්නේ? ඒකත් දැම්මා. එයාලගේ ෆෝන් නම්බරයක් ඒකත් දැම්මා. එහෙනම් ඔබට පැහැදිලි අත්පත්‍රිකාවක් හදනකොට ඔන්න ඔය ටික හරියට තියෙනවා. එහෙනම් ඔබ ගෙදරදී අත්පත්‍රිකාවක් හදන්න. ඔබ කැමති මාතෘකාවකට. මේ බලන්නකෝ. අපි බලමු මේ අත්පත්‍රිකාවක තියෙන මූලික කරුණු ටික. මම පොඩ්ඩක් මතක් කරන්නම්. සාමාන්‍ය පෙළ විභාගෙට මේ ටික අතිශය වැදගත්. નિયમિત ආකෘතිය අනුගමනය කළ යුතුය. අර කියපු ආකෘතියට ඔබ කැමති විදිහට ලියන්න පුළුවන්. මම උදාහරණයක් පෙන්නන්නම්. ලස්සනට ලියලා තියෙන්න ඕන. අඩුම වචන 100ක්වත් තියෙන්න ඕනේ. ඔයාලා කැමති පරිදි කෙටි මාතෘකා දාගෙන, ලස්සන මාතෘකා දාගෙන, හැඩ වැඩ දාගෙන, චිත්‍ර ඇඳගෙන ලියන්න ඕනේ. හැබැයි ඕලෙවල් පේපරේ වෙලාව ඉවරනකන් චිත්‍ර ඇඳගෙන එහෙම අත්පත්‍රිකාව විතරක් ලියලා ඉන්න එහෙම එපා මල කෙලියක් වෙනවා. හරි. මේ බලන්නකෝ. අපි දැන් යන් අත්පත්‍රිකාව බලන්න. මේ බලන්නකෝ. ඔන්න අත්පත්‍රිකා දෙකක් තියෙනවා. ඔබට බොහෝ දුරට අත්පත්‍රිකාවල තියෙන අකුරු පේන්නේ නැතුව ඇති. ඔබට බොහෝ දුරට අත්පත්‍රිකාවල තියෙන අකුරු පේන්නේ නැහැ. නමුත් ඔබට පේන ප්‍රමාණයෙන් බලන්නකෝ. හරි උඩම තියෙන අත්පත්‍රිකාව උදාහරණ බලන්නකෝ. පසුගිය සති දෙක තුන තුල ඔබ එහෙම කියපු ගමන් අපිට අග්ගාලා කල්පනා කරනවා අම්මනසේ ගිය සති දෙක තුන මොකක්ද දන්නේ නැහැ කියලා බලනවා. අහනවා පිටරටක ගියාද? නෑනේ. අපි නම් ගියේ නෑ. එහෙනම් අවුලක් නෑ. ඊට පස්සේ බලනවා COVID-19 ආසාවිදයක හෝ ආසාවිතේ සැක කරන පුද්ගලයෙකුලා අගෙන් ආශ්‍රය කරාද? එහෙමත් නෑ. එහෙනම් ඕනේ නෑ. හැබැයි එහෙමනම් ඔන්න බලන්නකො කියවනකොට කියවන කෙනාට උවමනාවක් ඇතිද ලියලා තියෙන්නේ. ඔබ පිටරටක ගියා නම් COVID-19 හෝ ආසාවිතකෙන් දැනගත්තා නම් එහෙනම් ඉක්මනට ග්‍රාම නිලධාරී මහතා නැත්තම් සංවර්ධන නිලධාරී මහතා නැත්තම් සමුද්‍ර නිලධාරීවරිය නැත්තම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඉක්මනට දැනුවත් කරන්නලු. එහෙම දැනුවත් කරන්නත් බැරි නම් ඕම් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ෆෝන් නම්බරේ දාලා සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ෆෝන් නම්බරේ දාලා සෙට් එකේ ෆෝන් නම්බර දාලා තවත් විස්තර ටිකක් දාලා අපි ටක් ගාලා බලනවා. අම්මර්සිරි මං ඊයේ සතියේනේ අප්ප ඉන්දුනීසියාවේ ගිහිල්ලා ආවේ. මල්ල කෙලියක් වෙන්නේ ඉක්මනට කෝල් කරන්න ඕනේ. PHI මහත්තයා මං ගියේ සතියේ ඉන්දුනීසියාවේ ගියා. ඒක කියන්න හිතෙන්නේ මේ අත්පත්‍රිකාව පිළිවෙල තිබ්බ හින්දානේ. මේකේ විස්තර ටික අඳුන් කුඳුන් වල එහෙට මෙහෙට දාලා මොකුත් නැත්තම් එහෙම අපිට මේ කියවන්න හිතෙන්නේ නෑ පුතාලා මතක තියාගන්න. මේ බලන්නකෝ ඩෙන්ගු රෝගය ගැන ඔබ දැනගත යුතු කරුණු. එකපාරම අහනවා ඔබේ ගෙදර සුද්ධ කරාද? ඔබ සතියේ සැරයක්වත් පරිසරය සුද්ධ කරගන්න. ඒ නිසා මතක තියාගන්න, හොඳට මතක තියාගන්න අත්පත්‍රිකාවක් ලියනකොට කියවන කෙනාට කියන්නේ තේරෙන විදියට අවශ්‍ය විස්තර ටික තියෙන නිසා පුතා මතක තියාගන්න අත්පත්‍රිකාවක් කියන්නේ ඔබේ සාමාන්‍ය පෙළ විභාගයට අතිශය වැදගත් මාතෘකාවක්. මම එහෙනම් අත්පත්‍රිකාවක් පැහැදිලි කරා. අත්පත්‍රිකාවක් ලියන විදිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. දැන් අත්පත්‍රිකාවට උදාහරණ දෙකකුත් පෙන්නුවා. අපි එහෙනම් මම කිව්වා අපි මේ කතා කරන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාවක්. අපි මේ මුල සිට කරන පාඩම්
නැවත මතක් කරගෙන ඔබට අවශ්‍ය ශක්තියක් දෙනවා ගැම්මක් දෙනවා ඊළඟ පන්තියට යන්න. ඒකනේ මේ කරන්නේ. එහෙනම් මතක තියාගන්න ආරාධනා පත්‍ර ආරාධනා කියලා සින්දුවකුත් වෙන අහලා තියෙනනේ. ආරාධනා පත්‍ර මොනවද අපි ආරාධනා පත්‍ර කියන්නේ? මොකක් හරි දෙයකට එන්න කියන ආරාධනා පත්‍රයක්. අනේ මේ බලන්නකෝ අපේ ගෙදර මෙන්න මෙහෙම පොඩි උත්සවයක් තියෙනවා. ඔයා ඇවිල්ලා යන්න. අර යහන කීයට දෙන්න ඕන? ඔයා 7ට විතර එන්නකෝ. කවද දෙන්න ඕන? ලබන සෙනසුරාදානේ. හා කොහෙද තියෙන්නේ? අපේ ගෙදර. හා එන්න. තව කවුද එන්නේ? ආන් අරයත් වෙනවා. එහෙමද? අන්න එහෙම ආරාධනා පත්‍රයකදී අඩංගු වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඔබ පාසලක විදුහල්පති කියලාතුමා කියලා හිතන්නකෝ. ඔබ ගිහිල්ලා කලාප අධ්‍යක්ෂතුමාට කියනවා ඕන් ඔතනදී වචනයක් මම කියලා දෙන්නම්. ගොඩක් අයට හරියට වැරදෙනවනේ අධ්‍යක්ෂ කියන එක. අධ්‍යක්ෂ කියන වචනේ ලියන්නේ මෙහෙම. මේ අධ්‍යක්ෂක කියලා ලියන්නේ. පුතා මතක තියාගන්න අධ්‍යක්ෂක කියන එක වැරදි. අපි අනිවාර්යෙන් කියන්න ඕනේ අධ්‍යක්ෂ කියලා. මේ බලන්න අධ්‍යක්ෂ කියලා කියන්න ඕනේ. අධ්‍යක්ෂතුමා අධ්‍යක්ෂකතුමා කියලා කියන්නේ එහෙම. ඒක මතක තියාගන්න. තව එකක් කියනවා. ගොඩක් අය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී විද්‍යාලීය කිව්වම කොස්ලිය පොල්ලිය දෙල්ලිය වගේ විද්‍යාලීය කියලා වචනයක් නැහැ. විද්‍යාලීය විද්‍යාලීය මේ අහන්න විද්‍යාලීය වැඩේ පැහැදිලිද? හරි පැහැදිලි. එහෙනම් ආරාධනා පත්‍රයක් ගැන කරන්න ආරාධනාවක් කරන්න ඔබ කලාප කාර්යාලයට ගිහලා අධ්‍යක්ෂතුමා හම්බෙනවා. අධ්‍යක්ෂතුමාට කියනවා අධ්‍යක්ෂතුමා අපේ ඉස්කෝලේ ත්‍යාග ප්‍රදාන උත්සවය තියෙන ප්‍රදාන උත්සවය තියෙනවා ඔබතුමා එන්නේ කියලා කියනවා. අහන කවද්ද තියෙන්නේ? ලබන සතියේ. කොහෙ කීයට තියෙන්නේ? මේ 10 මට්ට. කොහෙද තියෙන්නේ? කොයි හෝල් එකද? මේන් හෝල් එකේ. හරි. දැන් අත්තර ප්‍රශ්න නෙයි. හරියට ආරාධනාව කරන නිසා. ඒ නිසා ආරාධනා පත්‍රයක මෙන්න මේ ටික තියෙනවා. මොකද්ද? ඇයි ආරාධනා කරන්නේ? කවදටද මේ එන්න කියන්නේ? කීයටද මේ එන්න කියන්නේ? කොතනද එන්න කියන්නේ? කවුද ප්‍රධාන ආරාධිතයා? ආරාධනා කරන්නේ කවුද? ආරාධනා කරන්නේ කොහින්දාන්ද? ආරාධනාව කරන්නේ කවද්ද? දැන් අද නම් ආරාධනා කරා අද ආරාධනා කරන දිනේ. ඒ නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න ආරාධනා පත්‍රයක් හදනකොට මෙන්න මේ කියන සෙට් එක තියෙන්න ඕන. අරමුණක් ඕන, දිනේ ඕන, වෙලාව ඕන, තැන ඕන, ප්‍රධාන ආරාධිතයා කවුද ඕනේ? ওই විස්තර ටික ඕනේ. මේ බලන්න ආකෘතිය. මේ බලන්න ආකෘතිය. මේ ආකෘතිය තුලම ඊටමත් නිවැරදිව ආරාධනා පත්‍ර ලියන්න පුතේ. ආරාධනාවයි හරි, ආරාධනාව හරි, සුහද ආරාධනා හරි, සොඳුරු ඇරයුම් හරි, මියුරු සවසට සොඳුරු ඇරයුම් හරි, ඔබ කැමති ඔබ ලස්සනයි කියලා හිතන ඕන මාතෘකාවක් උතන දාන්න. ආරාධනා කරන්නේ කොමකටද? අපි දානවා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය කියලා දානවා. කාටද ආරාධනා කරන්නේ? අපි කියන්නේ ඔබතුමාට මෙතන කවද්ද තියෙන්නේ? දවස දානවා. කීයටද තියෙන්නේ? වෙලාව දානවා. කොහෙටද එන්න ඕන? කොහෙද තියෙන්නේ කියලා දානවා. ආරාධනා කරන දිනය දානවා. දිනය දාලා ඔබ ඉස්කෝලේ නම හරි මොකක් හරි එකක් දානවා. ඊට පස්සේ ආරාධනා කරනගේ තනතුර ආයතන ලිපිනේ ওই විස්තර ටික දානවා. පුතා මතක තියාගන්න. ආරාධනා පත්‍රයක් ලියනකොට මෙන්න මේ ආකෘතිය තුල ලියන්න ඕනේ මතක තියාගන්න. මේ බලන්න උදාහරණයක් තියෙනවා. ආරාධනාවයි. ඔබට අකුරු පේනවද කියලා පැහැදිලිද කියලා මම දන්නේ නැහැ. ආරාධනාවයි. බලන්න ඔබට පේනවා සවිඳුගම මහාවිද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2018යි පෙබරවාරි 28 දින පස්වරු 1:30ට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් විද්‍යාලීය මං කිව්වා විද්‍යාලීය නෙමෙයි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්තේ මේ උත්කර්ෂවත් අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නෙමෙයි බලන්න අධ්‍යක්ෂ ජයන්ත විදාගම එතුමා ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වේ. ඔබේ දරුදරියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය නිදහස දක්වන අනගිතම අවස්ථාවට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. සවිඳුගම මහාවිද්‍යාලයේ සවිඳුගම දිනය දැම්මා ලේකම් සුසන්ත ජයලත් පාසල් ක්‍රීඩා සංගමයේ. ඔබට පැහැදිලි වෙන පුතල මතක තියාගන්න කිසි අවුලක් නැහැ. ඔබට ඉතාමත් හොඳින් සීන් එක තේරුණා. අපි එහෙනම් දැන් කතා කරා මාතෘකා දෙකක්. මොකද්ද කතා කරපු මාතෘකා දෙක? එකක් අපි කතා කරා ආරාධනා පත්‍ර ගැන, එකක් අපි කතා කරා අත්පත්‍රිකා ගැන. මම එහෙනම් අද අපි සිංහල හෝඩිය කතා කරා, ප්‍රායෝගිකය ගැන කතා කරා, සාහිත්‍යමය කොටසක් කතා කරනවා. මම අද කියලා දෙනවා ඔබේ සිලබස් එකේ තියෙන අලංකාර තුනක් ගැන. මොනවද අපේ අලංකාර කියන එකපාර. හරි. ඊට කලින් අපි බලමු මෙන්න මේ කෑල්ල. මේ බලන්න. හරි. සිංහල පේපර් එකේ පොතේ ඔබේ විෂය නම මොකක් කියලාද පුතා තියෙන්නේ? සිංහල පොතේ ඔබේ විෂය නම තියෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය. ඔහොමනේ තියෙන බලන්නකෝ.
භාෂාවක් තියෙනවලු සාහිත්‍යයක් තියෙනවලු. භාෂාවද දැන් අපි මෙතෙක් කළා ඉගෙන ගත්තේ භාෂාව. හෝඩිය භාෂාව, ප්‍රායෝගික ලේඛන භාෂාව, ඕ භාෂාව. අපි ඉගෙන ගන්න කෙටි කතා සාහිත්‍ය, නවකතා සාහිත්‍ය, ජාතක කතා සාහිත්‍ය, කවි කියන්නේ සාහිත්‍ය. නම් කවි සාහිත්‍ය සහ භාෂාව කොටස් දෙකක් තියෙනවා. ඍජු මම ලස්සන කතාවක් කියන්නම්. භාෂාව කියලා කියන්නේ මොනවා හරි කෙලින්ම කියනවා. සාහිත්‍ය කියලා කියන්නේ කෙලින්ම කියන්නේ නොකියා කියනවා. නිකන් කවියකින් කියනවා. නවකතාවකින් කියනවා. සින්දුවකින් කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අද හොඳටම වැස්ස චුරුචුරු ගගා වැස්ස. මම ඔක භාෂාවෙන් කියනනම් අද දින ඉතාමත් අද දින දැඩි වර්ෂාපතනයක් අප ප්‍රදේශයට කඩා හැරිනි. ඔන්න භාෂාව මම කියනවා කවියකින් කියනනම් චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන වැස්ස. කවියකින් මම කිව්වා. යම් දෙයක් දැන් ප්‍රවෘත්ති කියනකොට පුතලා කවි වලින් කියන්නේ ප්‍රවෘත්ති කියනකොට මේ දැන් දෙරණ ප්‍රවෘත්ති නඩ මියුසික් ගිල් ප්‍රවෘත්ති චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන වැස්ස. එහෙම කියන්නේ නැහැනේ. එහෙම ප්‍රවෘත්ති කියන්න බෑ. ඇයි ඒ ප්‍රවෘත්ති කියනකොට ඍජුවම කියන්න ඕන පයිඩේ කියන්න ඕන නේ. අපි නිකන් පස්සේ වහෙන් වල පස්සේ කියන්නම් ප්‍රවෘත්ති වල එහෙම කියන්නේ ජනාධිපතිතුමා ආවද දන්නේ. එහෙම කියන්නේ ඍජුතොරතුර හරියටම කියන ඔන්න ප්‍රවෘත්ති කියන්නේ එහෙම එකට. සාහිත්‍ය කියන්නේ එහෙම නෙමෙයි නිර්මාණාත්මකව ලස්සනට කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රවෘත්තිකදී සාහිත්‍ය බෑ. හැබැයි සාහිත්‍ය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ඔබ අහලා සින්දුවක් මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න. ගල්වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න. ඒක දැකලා සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට හිරු සඳු වී එළියදී. මොකද කියන්නේ පුංචි දුවක් කියනවා මම තාත්තේ මහන්සි වෙලා ඉගෙන ගන්නම්. මහන්සි වෙලා ඉගෙනගෙන මම තාත්තවයි අම්මවයි ආදරෙන් බලා ගන්නම්. පොඩි පුතා ඒක දුව ඒකනේ කියන්නේ. ඔබේ ලොවට හිරු සඳු වී එළිය දෙමි. එයා රචනාවක් ලිව්වේ නේද තාත්තට. තාත්තා ඔබට කියලා ලියුමක් ලියලා මා ඉතාමත් හොඳින් අධ්‍යාපනය ලබන අතර මා ඉතාමත් හොඳින් අධ්‍යාපනය ලබා ඉතාමත් කෙටි කාලයක් තුළදී ඔබව අනාගතේ රැක බලා ගන්නා බව මෙයින් දැනුම් දෙමි. එහෙමකුත් කැතයිනේ ලස්සනට කිව්වා. සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට හිරු සඳු වී එළිය දෙමි. දැක්ක දෙයක් කියපු විදිහ යන්න සාහිත්‍ය කියලා කියන්නේ නිර්මාණාත්මක ඉදිරිපත් කරනවා කියන එක. දැන් උදාහරණයක් කියන්නම්. සාහිත්‍ය ගැන බලලා ඔබට මට අපි හැමෝටම රසවත් කියන්න පුළුවන් දවසක් මම ඔයාලට මීට පෙර පන්තිල හමු වෙච්ච අයට නම් කියලා තියෙනවා. ගඟක් තියෙනවා. ගඟ උඩ දාලා තියෙනවා මේ ඒ දණ්ඩක්. කොට මිනිස්සෙක් ඒ දණ්ඩ උඩින් යනවා. යනකොට කවියෝ දෙන්නෙක් ඉඳලා කියනවා අර සීන් එක සිදු වීම බලාගෙන කියනවා කවියෝ දෙන්නෙක්. කොහොමද කියන්නේ? ඒ දණ්ඩේ කොට දැන් අර කොට මිනිස්සේ ඒ දණ්ඩ උඩේ යනවා. කවියෝ දෙන කවියක් කියනවා. දෙන්න තරඟට වගේ කවියක් කියනවා. එක්කෙනෙක් කරා ඒ දණ්ඩේ කොට දැන් ඒ අර කොට මිනිස්සේ ඒ දණ්ඩේ යනවා. ගඟ මැද යන කලට අයිත් එක පදයක් ඔන්න කවි පද දෙකයි ඒ දණ්ඩේ කොට ගඟ මැද යන කලට දෙවන දෙන්න පද දෙකක් කිව්වා. දැන් අර කොට මිනිස්සයා ගඟේ ඒ දණ්ඩ යන කෙනා එකපාරම ගඟට වැටුණා. අනිත් එකට අකලකවා වැටුණි ගඟට කියලා කොන්න පද තුනයි. ඒ දණ්ඩේ කොට ගඟ මැද යන කලට වැටුණි ගඟට. දැන් අනිත් එක්කෙනාට කියන්න උත්තරයක් නැහැ. මාරසිනෙ මුට අකලකවා හුටා කියලා කිව්වා. හරියට පද හතරක් ගැලපුණා. ඒ දණ්ඩේ කොට ගඟ මැද යන කලට වැටුණි ගඟට අරයට අකලකවා හුටා කියලා කිව්වා. අනිත් එක්කනට අග්ගා තව පදයක කිව්වා ටටා කියලා. එනම් මම කියන්න උත්සාහ කරන්නේ සාහිත්‍ය කියන්නේ රසවත් එකක්, නිර්මාණාත්මක එකක්, ලස්සන එකක්. ඔබ සින්දු අහනකොට සින්දු වල තියෙන තේරුම සාහිත්‍ය. ඔබ කවි අහනකොට කවි වල තියෙන තේරුම සාහිත්‍ය. එහෙනම් මතක තියාගන්න සාහිත්‍ය නිර්මාණයක් ගැන සාකච්ඡා කරනකොට අපි කාරණා කිහිපයක් දැනගන්න ඕන. සාහිත්‍ය නිර්මාණයක් ගැන මම පැහැදිලි කිරීමක් කරා. සාහිත්‍ය නිර්මාණ ලස්සන කරන්න පාවිච්චි කරන අලංකාර කිහිපයක් පුතා ඔබේ සිලබස් එක අනුව ඔබ මේ අලංකාර ටික දැනගන්න ඕනේ. පළවෙනි අලංකාරය තමයි එක ස්වභාවෝක්ති අලංකාරය. මේ වචන මතක තියාගන්න. ඔබ 10 11ට ලොකු පන්ති වලට තව යනකොට ඔයාලට හොඳට මේවා කියනවා. ස්වභාවෝක්ති දැන් 9 10 11 කියන පන්ති වල ප්‍රධාන මාතෘකා. දැන් උදාහරණයක් ඔබ 6 7 පන්ති වලදී මේවා ඉගෙනගෙන තමයි ලොකු පන්ති වලට එන්න ඕන. ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාවෝක්තිය කියලා අපි ඔකට කියනවා. දැන් ඕනම නිර්මාණයක සින්දුවල කවිවල මේ ස්වභාවෝක්ති අලංකාරය කියලා එකක් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. ගොඩ මඩ දෙකම සරුසාරය ඵලබරය කටුරොද ගම්මානය තරමක පිටිසරය ඒගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය. මොකද කිව්වේ? සාහිත්‍ය නිර්මාණයක ගොඩ මඩ දෙකම සරුසාරය ඵලබරය මොකද කිව්වේ?
ගොඩයි මඩයි කියන දෙකම ලස්සනයි පළබරයි. ගස්වල ගෙඩිය හොඳට තියෙනවා කිව්වා. කටුරොද ගම්මානය තරමක පිටිසරය කටුරොද කියලා ගමක් තියෙනවා. ටිකක් ඈතින් තියෙන ගම. ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය. ඒ කටුරොද කියලා ගඟ මැදින් පොඩි ගඟක් ගලනවා. ඒ ගඟ හරි ලස්සනයි. කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය. ගම කෙළවරින් කඩමණ්ඩියක් තියෙනවා. ඒකනේ මේ කියන්න හදන්නේ. එහෙනම් ඔබට තේරෙනවද ගමේ තියෙන විස්තර ටික ගමේ ලස්සන ඒ විදියටම කියනවා. ගම මෙහෙමයි ගම මෙහෙමයි ගම මෙහෙමයි කියලා. යමක් තියෙන විදියටම වර්ණනා කරනවට තියෙන විදියටම කියනවට අපි කියන නිර්මාණයක ස්වභාවෝක්ති අලංකාරය කියලා. මේ ගොඩ නෙමෙයි අපි ඉතාමත් කෙටියෙන් මේවා කතා කරන හේතුව ලොකු පන්තිවල ගියාම තව ගොඩක් මේවා සාකච්ඡා කරන්න තියෙනවා. අංග 2 ඊට පස්සේ අපි කියනවා අතිශයෝක්ති අලංකාරය. අතිශයෝක්ති අලංකාරය. අතිශයෝක්ති අලංකාරය කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට යමක් තියෙනවට වඩා වැඩියෙන් වර්ණනා කරනවා. සැලලීඩි සංදේශ කවියක් තියෙනවා පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල විලිකුන් සුරත් පළවැනි වේ රිවි මඩල කියලා. විලිකුන් කියන්නේ ඉදුණු. සුරත් පළ කියන්නේ අඹගිනි. රිවි මඩල කියන්නේ ඉර. ඉර බහිනකොට අඹ ගහකින් අඹ ගෙඩියක් වැටෙනවා වගේලු. පුතා එහෙම කොහරි ඉර බහිනවද මේ ලෝකේ? එහෙනම් පෘථුවිය කැරකෙන බෑ 60 වේගෙ මෙහෙම පෘථුවිය කැරකෙනුනේ. එහෙම කැරකෙන්නේ නැහනේ. පෘථුවිය මෙහෙම හෙමින් කැරකෙනකොට ඉර පොඩ බහිනවනේ පේන්නේ. හැබැයි කවියා තියෙනට වඩා වැඩියෙන් වර්ණනා කරනවා. මොකද කියන්නේ? පතසන් අවර ගිරි නැටියෙන් වැටකල අඹ ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ ඉර බැස්සලු. එහෙනම් යම් දෙයක් තියෙනවට වඩා වැඩියෙන් වර්ණනා කරනකොට අපි කියනවා අතිශයෝක්ති අලංකාරය කියන අලංකාර දෙකක් මම කියලා දුන්නා. එකක් ස්වභාවෝක්ති අලංකාරය අනිත් එක අතිශයෝක්ති අලංකාරය. මේ අහන්න අංක 3 අපි එකට කියනවා උත්ප්‍රේක්ෂා අලංකාරය. අපි මොකද කියන්නේ? උත්ප්‍රේක්ෂා අලංකාරය. පුතා මේ අහන්න උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා කියන්නේ හොඳට අහගන්න පණ නැති මොනවට හරි පණ තියනවා වගේ කවි සින්දු හදනකොට. උදාහරණයක් විදිහට පොඩි කාලේ අපිට කියනවා නේද? ගසක් කතා කරයි. මලක් කතා කරයි. දවසක් කොල්ලෙට ගාලු ට්‍රැක්ටරයක් කතා කරේ කියලා ලිපියල් එක. ඌ ට්‍රක් 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 කියලා. බල්ලෙක් කතා කරේ කියලා ඉවරසේ බව් 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 කියලා රචනා පුරාලි වල. එහෙම නැහැ පොඩි කාලේ අපි කියනවා මම තමයි අපේ ගෙදර බල්ලා. අපේ ගෙදර ඉන්න හැමෝම මට කන්න දෙනවා. අපේ ගෙදර ඉන්න හැමෝම මට හරි ආදරේ. තාත්තා නම් මට හැම වෙලේම පයින් ගහනවා කියලා මම බල්ලා කියලා හිතාගෙන බල්ලෙක් ගැන රචනා කරලා පොඩි කාලේ අපි කියවනේ දාන්නේ වගේ ගසක් කතා කරයි. ගසට පණ තියනවා හිතාන අපිට රචනාවක් ලියනවා. මලක් කතා කරයි. මලට පණ තියනවා හිතාන අපිට රචනාවක්. අන්න ඒ වගේ පණ නැති ඒවට පණ තියෙන විදිහට නිර්මාණ කරනවා අපි කියනවා උත්ප්‍රේක්ෂා අලංකාරයක. පුතේ දැනට ওই වචන ටික මතක තියාගන්න. එකක් මේ ගොඩ ගැඹුරෙන් අපේ මොනවද කිව්වේ සාහිත්‍ය මොනවද කිව්වේ කල්පනා කරනවා. වචන ටික මතක තියාගන්න. ස්වභාවෝක්තිය කියන්නේ යම් තියෙන දෙයක් ඒ විදිහටම කිව්වා වැඩේ හරිනේ හරි. අතිශයෝක්තිය කියන්නේ තියෙන දේ වැඩිපුර බටර් ගාලා වැඩි කරලා කිව්වා. උත්ප්‍රේක්ෂා අලංකාරය කියන්නේ පණ නැති දේවල් වලට පණ තියනවා වගේ කිව්වා. පැහැදිලිද? ඔන්න ඔය කියන කාරණාව මතක තියාගන්න. එහෙනම් මොන දැන් අපි කතා කරපු පියවර පොඩ මතක් ගන්න. අපි සිංහල හෝඩිය මතක් කරා. සිංහල හෝඩිය මොනවද කතා කරේ අපි නැවත පොඩ මතක් ගන්න. සිංහල හෝඩිය අපි කතා කරා අක්ෂර මාලාව ආරම්භ වෙච්ච විදිය ගැන කතා කරා. සිද්ධාර්ථ සංගරා හෝඩිය ගැන කතා කරා. හෝඩිය අකුරු කීයක් තියෙනවද? අපි දැන් පාවිච්චි කරන හෝඩිය අකුරු 60ක් තියෙනවා කිව්වා. අකුරු 60 කොටස් දෙකකට බෙදුවා. ස්වර කියලා බෙදුවා, ව්‍යංජන කියලා බෙදුවා. ව්‍යංජන වල තව කෑලි ගොඩක් බෙදුවා. වර්ග අක්ෂර බෙදුවා, වර්ග 5ක් කියලා බෙදුවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ බෙදුවා. වර්ග අන්ත බෙදුවා, සංජක බෙදුවා, අර්ධ ස්වර බෙදුවා, ඌෂ්මාක්ෂර බෙදුවා. කතා මුද ඕ කියලා ඉස්සෙන් ලියලා කන්ටද තාවද මූර්ධ දන්තද ඕස්තද කිව්වා. පැහැදිලිනේ. හෝඩිය හොඳට කතා කරා. ඊට පස්සේ අපි කතා කරා අත්පත්‍රිකා සම්බන්ධයෙන්. අත්පත්‍රිකාව කියන්නේ අතින් අතට යවන්න කාව හරි දැනුවත් කරන ලේඛනයක් කියලා කිව්වා. අත්පත්‍රිකාවක තියෙනවන කාරණා ටික කිව්වා. උදාහරණ අත්පත්‍රිකාව දිහා අපි බැලුවා. අපි ආරාධනා පත්‍රයක් ගැන කිව්වා. ආරාධනා පත්‍රය කියන්නේ කාට හරි ආරාධනා කරන ලියන එකක් කියලා කිව්වා. ආරාධනා පත්‍රයක ආකෘතිය ගැන අපි බැලුවා. ඊට පස්සේ මතක තියාගන්න අපි කතා කරා සාහිත්‍යයේ අලංකාර තුනක් ගැන. අතිශයෝක්ති අලංකාරය ගැන කතා කරා. ස්වභාවෝක්ති අලංකාරය ගැන කතා කරා. අපි උත්ප්‍රේක්ෂා අලංකාරය ගැන කතා කරා. පුතේ මතක තියාගන්න විභාගය කියන්නේ ඔබට ආශිර්වාදයක් එක් කරන දෙයක්. විභාග කියන්නේ ඔබට ආශිර්වාදයක් එක් කරන දෙයක්. ඔබට මේ විභාගයෙන් ආශිර්වාදය ගන්න නම් ඔය මුල සිට හරියට වැඩ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් විභාග ලඟ වුණාම ඔය දේවාලවල තැන් තැන්වල හරියට ළමයි ඉන්නවා.
ළමයින්ද දේවාල යාතන පස්වාන් දහසකන මත බුදුවන්න දෙයි හාමුදුරුවන්ට පිස්සි දෙන්න මේ නර පණුවන් කොටු ගම්වලින් පැමිණසිනේ ප්‍රබල මතක සත්‍ය ලබා දෙයි හාමුදුරනේ පළවෙනි වතාවේ මෙහෙම විෂයන් කළා සුවින්තයන දෙයි හාමුදුරනේ දෙවෙනි වතාවේ මෙහෙම විෂයන් කළා ඊටම සුවින්තයන දෙයි හාමුදුරනේ රූපේ රූමෙත් වෙලා ප්‍රාණට ප්‍රාණයත් වෙලා මේ වතාවේවත් විභාගේ පාස් කරලා දෙන්න දෙයි හාමුදුරුවනේ කියලා දේවාලවලයි හැම තැනකමයි පොලිමේ ඉන්න අපේ සෙට් එක. ඔයා මතක තියාගන්න ඔබ ඉලක්කයට යා යුතු නම් බුදු දහම අනුව දේව ආගම අනුව ඔබට ආශිර්වාද හැමදේම ලැබෙන අතරේ ඔබ තුල තියෙන ඕනි ඉලක්කයේම ශක්තිය බුදුහාමුදුරුවෝ කියනවා කරුණු 7ක් දියුණු වෙන පුද්ගලයෙක් ළඟ තියෙනවා. උට්ටානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිස්සම්මකායනෝ සංයතස ධම්මජීවනෝ අපමත්තස යසෝබි වඩ්ඩති කියලා කියනවා. ඒකේ හතම අපිට ඕනේ පළවෙනි දෙක මතක තියාගන්න. උට්ටානමතෝ සතිමතෝ නිරන්තරයෙන් උත්සාහය පුතේ කට්ට කාගෙන වැඩ කරන්න. ඇඳ පාඩම් කර කර ඉන්නකොට ඇඳ දැක්ක ගමන් අපෝ කම්මැලි දැන් පොඩ්ඩක් බෙඩ්ෂීට් එක පොරවන නිදාගමු කියලා හිතනවා. තව ටිකක් ඇඳ දැක්ක ගමන් දැන් පොඩ්ඩක් නිදාගෙන ඉඳලා හෙට උදේ පාඩම් කරනවා කියලා හිතනවා. පාඩම් කරන්න ගත්ත ගමන් කුස්සිය අම්මා උයනවා ලස්සන සුවඳක් එනවා. හොඳ සුවඳක් එනවා. කුස්සියකින් පොඩ්ඩක් කාලා වෙනවා කියලා. පාඩම් කරන වාඩි වෙච්ච ගමන් වතුර තීබහක් එනවා. පාඩම් කරන වාඩි වෙච්ච ගමන් පොඩ්ඩක් මූත්‍රා කරලා එමු කියලා රවුමක් ගහලා ඉඳලා පුතා මතක තියාගන්න. පාඩම් කරනකොට එක જાති ඔලුවට එනවා. හැබැයි කට්ට කාගෙන ඔළුව හදාගෙන ගේමක් ගහන එක ලෝකෙ දිනනවා. දැන් පුළුවන් තරම් කන කට්ටක් කන්න ඔබට අනාගතේ සැප ලෝකයක් ඉදි කරනවා. ඉතින් අද ආරම්භක දිනය අපි ඉතා වැඩ ගොඩක් කරා ආරාධනා පත්‍ර කතා කරා අත්පත්‍රිකා හෝඩිය සාහිත්‍ය මාතෘකා ගොඩක් කතා කරා. එහෙනම් අපූර්වවට අද අපි ටික සැලසුම් කරගත්තා. එහෙනම් අද වෙලාව 9:23ක් විතර වෙලා තියෙනවා. අපි නම් අදට අපි වැඩසටහන් මාලා ඉවර කරනවා. පුතේ මතක තියාගන්න ලබන සතියේ බදාදා රාත්‍රී 8ට මේ විදිහටම තවත් රසවත් හොඳ වැදගත් විභාගයට අත්‍යවශ්‍ය ඊළඟ මාසෙට වැදගත් පාඩම් ඊළඟ අවුරුද්දේ පාඩම් මාලාවක් එක අපි හම්බ වෙනවා. එහෙනම් ජය ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන්. ආයිබෝවන් සර්.